නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේ අපි කතා කරන්නේ මේ වගේම තේරවාද කුලකයේහි දෙවන කොටස සම්බන්ධයෙන්. ඒ තමයි වාස්ති පුත්‍රය, වාත්සී පුත්‍රිය, භද්‍රයානික, ධම්මෝත්තරීය, සන්නාගරික සහ සම්මිතිය කියන නිකාය ටික. මේ සියලුම නිකායන් සාමාන්‍යයෙන් වාස්ති පුත්‍රිය නිකායේ කැඩිලා වගේ තමයි සැලකන්නේ. මොවුන්ගෙන් ප්‍රධාන වන්නේ වාස්ති පුත්‍රිය. ඔවුන් පාලි පොත්වල හඳුන්වන්නේ වජ්ජිපුත්තක කියලා තමයි හඳුන්වන්නේ. වජ්ජිපුත්තක කියන එක සම්බන්ධයෙන් සමහර විද්වතුන්ගේ මත තියෙනවා. මොකද වජ්ජිපුත්තක සහ තේරීය කියන බෙදීම මුලින්ම ඇති වුණේ දෙවනි ධර්ම සංගායනාවේදී. දසකප්ප වස්තුව නිසා ශාසනයේ ભેදයක් ඇති වෙන්නට ප්‍රධානම හේතුව තමයි වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා සහ තේරීය භික්ෂුන් තෙරුන් වහන්සේලා අතර ඇති වෙච්ච බෙදීම. ඉතින් ඒ නිසා වජ්ජිපුත්තක කියන නමින් පාලිය හඳුන්වනවා. නමුත් ඒක සංස්කෘත පොත්වල හම්බ වෙන්නේ වාත්සී පුත්‍රිය කියලා. වාත්සී පුත්‍රිය කියලා. ඒක සාමාන්‍යයෙන් පාලියට නැගුවොත් එන්න ඕනේ වච්චි පුත්තක කියන නමින්. වච්චි පුත්තක. ඉතින් මේක වචනවල පෙරළියේ වෙනසක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. නැත්නම් ඒකට තවත් මත තියෙනවා. ඉතින් මේ මම ඒක විස්තර කරන්නම්. වාත්සී පුත්‍රිය නිකාය පසුකාලීනව කොටස් 4කට බෙදෙනවා. ඒ බෙදීම අනුව තමයි අපිට පසුව ධම්මෝත්තරීය, භද්‍රයානික, සන්නාගරික, සම්මිතිය කියන නිකාය ටික ලැබෙන්නේ. ඉතින් මෙතනදී මේ නිකාය හතරෙම සමහර ලාවට ඔය විශේෂයෙන්ම මෙතනින් වැදගත් වෙන එක තමයි පුද්ගලවාදය කියන එක. පුද්ගලවාදය කියලා අදහස් කරේ භවයෙන් භවයට සංක්‍රමණය වෙන පුද්ගලයෙක් ඉන්නවායි කියන අදහස මෙතනින් විශේෂයෙන්ම ඔය වාත්සී පුත්‍රිය සහ සම්මිතිය කියන නිකාය දෙක තුලම තිබුණා කියනවා. මොකද වාත්සී පුත්‍රියන්ගෙන් තමයි මේක ටික කැඩිලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ අදහස මේ නිකාය හතර තුලම තිබුණා කියලා සඳහන් වෙනවා. භද්‍රයානික, සන්නාගරික සියලු දෙනා අතරම. ඉතින් ඒක තමයි මොන් ළඟ තිබිච්ච විශේෂම කතාව, අදහස. ඒක අනිත් බෞද්ධ නිකාය වලින් දැඩි ලෙස දෝෂාරෝපණයට, දෝෂ දර්ශනයට ලක්විච්ච අදහසක් තමයි පුද්ගලවාදී. කතාවස්තු ප්‍රකරණයේ පළවෙනි කතාව අපිට හම්බ වෙන්නේ අත්ති කෝචි පුද්ගලෝ සච්චිකට්ට පරමට්ඨේනාති. පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් විද්‍යමාන වේද කියන එක තමයි මේ මුල්ම කතාවස්තු වෙන කතාව බවට පත් වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනානුසාරයෙන් තමයි යෝගී අදහසට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක විශේෂ බෙදීමක් ලෙස ශාසනය හඳුන්වන්නට පුළුවන්. සමහර බෞද්ධ නිකායකයන් මේ වච්චිපුත්තක අදහස අනුව ඔවුන් බෞද්ධ නිකායක් නෙවෙයි සාස්වත දෘෂ්ටියට සමාන බ්‍රාහ්මණ ධර්මයට සමාන අදහසක් දරුවා පිරිසක් කියලා කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම උපනිෂද් කියන දර්ශනයේ දැක්වෙන ආත්ම සංකල්ප උපනිෂද් වගේ ආත්ම සංකල්පයෙන් යුක්ත පිරිසක් ලෙසත් හඳුන්වලා තියෙනවා. නමුත් වච්චිපුත්තකයන් නැත්නම් වාත්සී පුත්‍රයන් විශේෂයෙන්ම එතන උපනිෂද් ආත්ම සංකල්පයට සමාන කරන්න යන්නේ නැහැ මේ අදහස. මේකේ අදහස් කරන්නේ භවයෙන් භවයට සංක්‍රමණය වෙන එක්තරා පුද්ගලයෙක් කියලා ස්වභාවයක් තියෙනවා. ඒක ස්කන්ධවලට සමානත් නැහැ, වෙනසුත් නැහැ. ඒ සංක්‍රමණය උනේ නැත්තම් මේ පුද්ගලයාගේ මේ සංසාර ගමනේ ඒකත්වයක් තියෙන්නට බෑ. ඒකත්ව නැහැ ඉන්නට බෑ කියන එක තමයි උන්ගේ අදහස. දැන් උපනිෂද් දර්ශනයේ තියෙන ගත්තොත් පුද්ගලවාදය කියන එක ආරම්භයක් නැති, අවසානයක් නැති ඊට පස්සේ එකම පරමාර්ථයකින් තමයි පරම ආත්මයකින් විශේෂ මව් ආත්මයකින් තමයි මේ සියලු සත්වයන්ගේ ආත්ම හැදිලා තියෙන්නේ. මෝක්ෂය යනු ඒ පරමාත්මය සමග තමන්ගේ ආත්මය එකතු කර ගැනීම. ඉතින් මේ සියල්ලම එකක් කියලා අවබෝධයට පැමිණීම තමයි එක්තරා විදිහක අවබෝධයක් ලෙස දක්වලා තියෙන්නේ. නමුත් ඒකට වඩා වෙනස් මේ වාත්සී පුත්‍රකයන්ගේ අවබෝධය. නමුත් අනිත් නිකායන් දැඩි ලෙස මේක ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. අපි ඊයේ කතා කරා සංක්‍රාන්තික කියලා නිකායක්. සංක්‍රාන්තික සහ සෞත්‍රාන්තික කියලානේ. එතනදී තිබිච්ච විශේෂ ලක්ෂණයක් තමයි මූල ස්වභාවයක්, ස්කන්ධයන්ගේ මූල ස්වභාවයක්. ඒ කියන්නේ එකම ලක්ෂණයේ යුක්ත ස්කන්ධයන්ගේ මූල ගතියක් සංක්‍රමණය වෙනවා භවයෙන් භවයට කියන එක. මොවුන්ගේ තිබිච්ච අදහස් තමයි මේ පුද්ගලවාදීන්ගේ තිබිච්ච අදහස් තමයි
ස්කන්ධයත් තන්ද වලට සමානත් නොවිච්ච ස්කන්ධ වලට වෙනසුත් නොවිච්ච ස්කන්ධයන් ඇතුළත හෝ පිටත යයි නොපැසිය යුතු එක්තරා පුද්ගල ස්වභාවයක්. මේ නිකන් අර අනුසය වගේ කතාවක් වගේ තේරෙන්නේ නිකන් කියද්දි. ඒ පුද්ගල කියලා ස්වභාවයක් භවෙන් භවයට සංක්‍රමණය වෙනවා. මේක තමයි උන්ගේ අදහස. මේක තමයි මේ ස්කූල් එකේ තිබිච්ච මේ කුලකය. මේ වෙනම කුලකයක් මේක ලෙස මේක දක්වලා තියෙනවා. මේ වාස්ති පුත්‍ර කියන්නේ මොවුන් බිඳිලා ඉවිල්ලා තියෙනවා. අපි ඒක ගැන සාමාන්‍ය දීර්ඝව දවසම කතා කරනවා. අපි අපු නැවතත් අපි අර chart එක ඇඳගමු. මොකද කීප වතාවක් ඇඳලා පස්සේ ඒක හිතේ ධාරණය වෙන නිසා. මුලින්ම සංඛ්‍යා දෙකට කැඩුනා. දැන් ඉතින් දැන් ගොඩක් අයට මතක ඇති. බෙදීම. ඒක මතක තියනවා නම් වඩා හොඳයි. පළවෙනි එක මොකද්ද? මහා සංඝික නේ. මහා සංඝික කියන බෙදීම. ඊට පස්සේ මෙතන එන්නේ ස්ථවිර. ස්ථවිර කියන කොටස. ඊළඟ මේ මහා සංඝිකයන් කැඩෙනවා මතක ඇති ඒක ව්‍යවහාරික. ඊළඟට වැටෙනවා කෞකුටික. ගෝකුලික කියලා තුන හඳුන්වලා තිනවා. ඊට පස්සේ ලෝකෝත්තරවාදී. ඊළඟට අපිට හම්බ වෙනවා කවුද? බහුශ්‍රුතිය. බහුශ්‍රුතියෙන් බෙදෙනවා ප්‍රඥප්ති වාදී. පුළුවන් මේක මතක තියාගන්න උත්සාහවත් වෙන්න. මේ තමයි එක කුලකයක් මේ මහා සංඝිකයන්. ඊළඟට මේකේ දකුණු දිශාවට ගියපු වගේ අපිට හම් වෙනවා ශෛල නේ. ශෛල කියන කුලකය. මේකෙත් මේ බෙදීම් වල වෙනස්කම් දෙන එක එක පොත්වල මේ වෙනස් විදිහට මේවා හඳුන්ලා තියෙනවා. ඒතකොට එකක් තමයි මේකේ පූර්ව ශෛල. ඊළඟට අපර ශෛල. උත්තර ශෛල. ඊළඟට අපිට හම් වෙනවා චෛත්‍ය ශෛල. ඊළඟට අපිට රාජගිරිය සහ සිද්ධාර්ථික. මොම් පොදුවේ හඳුන්වන්න පුළුවන් නම මොකද්ද? අන්දක. මොම් පොදුවේ හඳුන්වනවා අන්දක කියලා නම. මොම් පොදුවේ හඳුන්වනවා අන්දක කියන නම. ස්ථවිරවාදීන් බෙදෙනවා ප්‍රධාන වශයෙන් කොටස් 12ක් වුන්ගේ තිබුණා කියලා කියනවා ස්ථවිරවාදීන්ගේ. ඒ කියන්නේ තේරවාදීන් තුල. පළවෙනි කොටස තමයි මුලින්ම කැඩෙන්නේ මහින්සාසක. ඕංගෙන් එනවා ධර්මගුප්තක. මහින්සාසකයන් කොටස් දෙකක් තිබුණා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ මහින්සාසකයන්ගෙන් බෙදෙනවා සර්වස්ති වාදීන්. සමහර දැන් වසුමිත්‍රගේ හැටියට තේරවාදීන්ගෙන් තමයි සර්වස්තිවාදීන් කැඩලා තියෙන්නේ. වසුමිත්‍රගේ හැටියට. එහෙම අදහස් තියෙනවා වෙන අදහස්. ඊට පස්සේ මේ සර්වස්තිවාදීන්ගෙන් එළියට එනවා කාශ්‍යපීය. අපි කතා කරා උන්ට ඕනනම් සුවර්ෂ කාශ්‍යපීය. තව නමක් තියාගන්න. සුවර්ෂ කාශ්‍යපීය. සුවර්ෂ කාශ්‍යපීය කියලා හඳුන්වනවා. නැත්නම් කාශ්‍යපීය කියලා කිව්වොත් කාශ්‍යප ප්‍රශ්නයක්. ඊට පස්සේ එනවා සංක්‍රාන්තිකවාදීන්. ඔවුන්ගෙන් එනවා සෞත්‍රාන්තික. මේ දෙගොල්ලෝ එකක් ලෙසත් අරගෙන විස්තර කිරීමක් තියෙනවා. මම මේ විස්තර කරේ උන් දෙගොල්ලෝ එකක් ලෙස අරගෙන. ඊට පස්සේ ස්ථවිරයන්ගෙන් කැඩෙන දැන් අද අපි කතා කරන්නේ මෙන්න මේ කොට. වාත්සී පුත්‍රිය. කියන කොටස. ඒ වාත්සී පුත්‍රයන්ගෙන් කොටස් හතරක් කැඩෙනවා. මොනවද? ධම්මෝත්තරිය, ධර්මෝත්තරිය. ඊළඟට භද්‍රයානික, සන්නාගරික සහ සම්මිතිය. සම්මිතිය. මේ කුලකයේ සම්බන්ධයෙන් තමයි අද අපි අවධානය දෙන්නේ.
මේ වාස්ත්‍රී පුත්‍රයන් සහ ඔවුන්ගෙන් බෙදීලා ආපු මේ කියන බම්මෝත්තරීය, භද්‍රයානික, සන්නාගරික, සම්මිති ආදී කුලකයන් නිකායන් සම්බන්ධයි. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් සම්මිතියන් සමහර තැන්වල හඳුන්වලා තියෙනවා වාත්සී පුත්‍රීය සම්මිතියන් කියලා. මොකද ඒ ඔවුන්ගෙන් බෙදීලා ආපු කොටසක් නිසා. දැන් කතාවස්තේ වුණත් පුද්ගලවාදය ගැන කියද්දී වාත්සී පුත්‍රීය සහ සම්මිතිය කියන කුලක දෙකේම මේ පුද්ගලවාදය තිබුණා කියලා කියනවා. වජ්ජිපුත්ත. ඊට පස්සේ සමහර තැන්වල මේ කුලක හතරම මේ සියලු දෙනාම එකම පුද්ගලවාදයට සම්බන්ධයි කියලා තියෙනවා. මොකද ඒකට හේතුව පේනවා වාත්සී පුත්‍රයන් පුද්ගලවාදයේ දරුවා නම් ප්‍රධානම ඩොක්ටරින් එක නම්. ඒකෙන් බෙදිලා ගියපු නිකායවලත් ඒ අදහස් තිබෙන්න පුළුවන්. ඒ පහසුවෙන්ම විය හැකි දෙයක්. ඒ නිසා මේ කුලකේ එක ගොඩකට දාන එකේ අර්ථයක් පේනවා සහ ඔවුන් එකම වාත්සී පුත්‍රයන් බෙදලා ආපු නිසා. මම දැන් මේ මහා සංඝික කොටස පොඩ්ඩක් මකනවා. අපි අරක ගැන අවධානය දෙමු. එතනදී පුලින්ම අපිට කතා කරන්නට තියෙන්නේ වාත්සී පුත්‍රකයන් සම්බන්ධයෙන්. වාත්සී පුත්‍රිය කියන එකට නැත්නම් වාත්සී පුත්තක උපුනාම දැන් මේක සාමාන්‍යයෙන් පාලියට වැදිලා ආවනම් එන්නට තියෙන්නේ මේක වච්චි පුත්තක කියන වචනේ. අල්ටයන්යි සයන්යි එකතු වුණාම සංස්කෘත වචනය පාලියට එන්නේ වච්චි. පුත්තක. නමුත් අපිට කතාවස්තුවේ අටුවාවේ අපිට හම්බ වෙන්නේ වජ්ජි පුත්තක. වජ්ජි පුත්තර කියන්නේ වජ්ජි රට ජීවත් වෙච්ච ඒ ස්වාමීන් වහන්සේ. ඒක සංස්කෘත වෘජ්ජි පුත්‍රක. මේකෙන් බිනිච්චා වචනයක් නිසා අපිට තියෙන්නේ. එතකොට මේකෙදී සමහර අදහසක් තමයි මේ වාත්සී පුත්‍රය යනු වාත්සී කියන වාත්සී පුත්‍ර සමාවෙන්න. රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි විනයදර ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෙස සමාවෙන්න. වාත්සී පුත්‍රය නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. ශිෂ්‍යයෙක් විසින් මේක ආරම්භ කරා කියන එක අදහසක්. ඔහු විනයදර ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෙස දක්වලා තියෙනවා. සමහර පොත්වල මේ එක ස්වාමීන් වහන්සේලා ඒ උන්වහන්සේලාගේ ලීනියේජ් එක ගැන කතා කරන්නේ. දැන් අපිට හම් වෙනවා පාළියේ වජ්ජිපුත්තක කියලා. මේකට තියෙන විරුද්ධ අදහසක් තමයි දැන් මුලින්ම මහා සාංගික සහ ස්ථවිර භේදය එනකොට එතනදී මේ දස අකප වස්තුව සිද්ධ කරේ ඒක සිද්ධ වුණේ වජ්ජිපුත්තක භික්ෂුන් අතින්. ඒ නිසා මේ වජ්ජිපුත්තක භික්ෂුන් මුලින්ම දස අකප වස්තුව කතා කරලා මහා සංඝයාගේ දෙබේද වීමට ප්‍රධාන වශයෙන් හේතු වුණේ වජ්ජිපුත්තකයි නිසා නැවත වජ්ජිපුත්තක කියලා නිකායක් තියෙන්නට හේතු නැහැ කියලා සමහර ස්කෝලර්ස්ලා නැත්නම් පොල්ලත්තේ බුද්ධත්ව ස්වාමීන් වහන්සේ වගේ කියනවා. මොකද හේතුව සංස්කෘත වචනය ගත්තම වාත්සී පුත්‍රය. ඒ නිසා ඒක වච්චිපුත්තක නමින් ලියවෙන්න ඕන එක තමයි මේ වජ්ජිපුත්තක උනේ කියලා. නමුත් සමහර ස්කෝලර්ස්ලා ඔය කවුද නලිනක්ෂ දත් ඒ කියන්නේ මේ ඔය ඉතිහාසය සම්බන්ධයෙන් කියපු සමහර මෑත කාලේ විහිච්ච ස්කෝලර්ස්ලාගේ අදහසක් තියෙන එක උගතෙක්ගේ විද්වතෙක්ගේ එතුමා අදහස් කරනවා ඇත්තටම වජ්ජිපුත්තක භික්ෂූන් සහ තේරීය භික්ෂූන් අතර තමයි මේ ભેදේ උනේ. ඒකෙන් සමහර කොටසක් වජ්ජිපුත්තකයන් ඒ අදහස පිළිගෙන තේරීය අදහස පිළිගෙන ස්ථවිරවාදීන් එක්ක ඉඳලා පසු කාලයකදී නැවත ભેදයකට ලක් වුණා වෙන්නට පුළුවන්. හරිනේ. ඒ කියන්නේ මුලින්ම දසකප වස්තුවේදී ඒ මහා සංඝීය බෙදීමට යනකොට එතනදී වජ්ජි රට හිටපු සියලු භික්ෂුන් වහන්සේලා මහා සංඝික වුණේ නැහැ. සමහර වජ්ජිපුත්තකයන් ස්ථවිරවාදයේ පිළි අරගෙන ස්ථවිරවාදීන් සමග ඉඳලා පසු කාලයකදී නැවත මේ බෙදීම සිද්ධ වුණා. සාමාන්‍යයෙන් මේ බෙදීම සමහර ඉතිහාසඥයෝ ගන්නවා බින්දුසාර රජුරුවන්ගේ කාලෙදී. ඒ කියන්නේ අශෝකට කලින් අශෝකගේ පියතුමාගේට කලින් බින්දුසාර රජුරුවන්ගේ කාලෙදී මේ වාත්සී පුත්‍රයේ නිකාය තේරවාදීන්ගෙන් කැඩිලා එන්නට ඇති කියලා අදහස් කරලා තියෙනවා. ඒ නිසා ඒ වජ්ජිපුත්තක කියන පාලි අටුවාවේ තියෙන වචනය ඇතැම් විට සැබවින්ම වජ්ජිපුත්තකයන්ම විය හැකියි කියන අදහසකුත් වාත්සී පුත්‍රය කියන වචනයෙන් වජ්ජිපුත්ත කියලා නියෝජනය වෙච්ච බවකුත් අපිට ගන්නට පුළුවන් කියලා සමහර විද්වතුන් කතා කරනවා. නමුත් අපිට සංස්කෘත පැත්තෙන් හම් වෙන තොරතුරු වලදී ඒ කියන්නේ අනිත් නිකාවලින් හම් වෙනකොට අපිට හම් වෙන්නේ වාත්සී පුත්‍ර නම් වූ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යෙක් විනයදර ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන්
මේක ආරම්භ වුණාය කියන එක. ඉතින් කොතෙක් දුරට ඒ තොරතුරු සාධාරණ නැද්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මොකද හේතුව ඒ සමහර පොත්වල හැටියට අශෝක අධිරාජ්‍යය පහළ වෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 116කින්. 100ත් 116ත් අතර තමයි ඔය පාටලිපුත්‍රයේ ඔය බෙදීම සිද්ධ වුණා කියලා. ඒතකොට අශෝකගේ උපත්ම තේරවාදීන්ගේ කාලවකවානු සහ අනිත් නිකායවල කාලවකවානු අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා. අපි කියන්නේ 218 දී. අපි කියන්නේ බුද්ධ පරිනිර්වාණය 218ක් ගිය තැන. සර්වස්තිවාදීන්ගේ වසුමිත්‍රාදීන්ගේ පොත්වල 100ක් නැත්නම් සමහර බොහෝ දුරට කියන 116 වගේ වර්ෂයේ තමයි පාටලිපුත්‍රයේදී මේ බෙදීම සිද්ධ වෙන්නේ. ඒතර අශෝක තමයි අධිරාජ්‍ය කරා කියලා. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙක් ඒ කාලේ වෙනකොට ඉඳීමේ සම්භාවිතාවක් තියෙනවා. අර සබ්බකාමී ස්වාමීන් වහන්සේ අවුරුදු 100 ගත වෙනකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයේදී අවුරුදු වස් 20ක් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් දෙවනි සංඝායනා වෙනකොට සංඝ ස්ථවිරයන් පෘථිවියේ සංඝ ස්ථවිරයන් ලෙස හිටියා කියලා තේරවාද පොත්පත්වල සඳහන් වෙනවා. ඒ නිසා ඒකේ අපි තරුම් ගන්නට ඕනේ මේ වගේ කාලවකවානු වල වෙනස්කම්කුත් මේ නිකායන් අතර තොරතුරු වල තියෙනවා කියන එක. එතකොට මොවුන්ට තිබිලා තියෙනවා මේ වජ්ජිපුත්තකයන්ට නැත්නම් වච්චිපුත්තක නේද වාත්සී පුත්‍රයන්ට පුත්‍රිකයන්ට තිබිලා තියෙන අභිධර්ම පිටකයක්. ඒකට උන් කියන්නේ ශාරිපුත්‍ර අභිධර්ම පිටකය. ශාරිපුත්‍ර අභිධර්මය. ඒ හේතුව මොකද? ඔවුන්ගේ ගුරුවරයා ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. ඒ නිසා මේ තේරීය කුලකයෙන් බිඳිලා ආපු මේ වජ්ජිපුත්තකයන්ගේ අදහස තමයි අභිධර්මය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පැවිරලා තිබ්බ එක. සාරිපුත්‍ර දැන් තේරවාදීන් හිටත් එහෙමනේ. අභිධර්මයේ සකස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ නාති විස්තර අති සංක්ෂේප දේශනාව ශ්‍රවණය කරලා නාති විස්තර නාති සංක්ෂේප ලෙස අද තියෙන විදිහට සකස් කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන එක තමයි තේරවාදී අදහස. ඒතකොට දැන් මේකේ හැටියටත් මේ තේරවාදීන්ගේ මිදිලාපු වාස්තිපුත්‍රය ස්වාමීන් වහන්සේලාගේ අදහස වෙන්නේ ශාරිපුත්‍ර අභිධර්මයේ සාරිපුත්‍ර ස්වාමීන් විසින් කරපු අභිධර්මය උන්වහන්සේලාගේ ගුරුවරයාත් සාරිපුත්‍ර ස්වාමීන්ගේ ශිෂ්‍යෙක් කියන එක. එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා මේ අභිධර්ම පිටකේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ප්‍රභවය තේරවාදීන් වගේම මේ වච්චිපුත්ත කියනු එකම අදහසක පිළි අරගෙන ඉඳලා තියෙනවා. දැන් අපි දැක්කා සර්වස්තිවාදීන්ගේ එහෙම නැහැ. ඔවුන්ගේ සමහර පොත් ලියලා තියෙන්නේ වෙන තෙරවරුන් වහන්සේලා නේද? වෙන තෙරවරුන් වහන්සේලා රචනා කරපු පොත් තියෙනවා. ඉතින් ඒකත් විශේෂයෙන් අපි සැලකිල්ලට ගන්න ඕන එක මේ සමානකම. ඔවුන්ගේ අභිධර්ම පිටකයේ පොත් 9ක් අපේ පොත් 7යි පොත් 9ක් තිබුණා කියලා සඳහනක් තියෙනවා. අභිධර්ම පිටකයේ පොත් 9ක් තිබුණා කියන එක සඳහන් වෙනවා. ඊළඟට මේ සම්මිතිය කියන නිකායට අර පුද්ගලවාදයේ ඉන්න කලින් ඒක ඊටාම වැදගත් ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. පුද්ගලවාදයේ සම්මිතිය කියලා කිව්වම දැන් මේ වාස්ති පුත්‍රයන්ට අමතරව ඊළඟට පවතින නිකාය තමයි විශේෂයෙන් සම්මිතිය කියන එක. මොවුන් ඊටාම ප්‍රබල වෙනවා. ඉන්දියාවේ අතිශය ප්‍රබල නිකායක් බවට පත් වෙනවා. හියුන්සාන් ස්වාමීන් වහන්සේ දේශාටනයන් වහන්සේ ඉන්දියාවට එනකොට චීනයේ ඉඳලා එතුමා කියනවා මේ ධම්මදිව ඉඳලා තියෙනවා එතුමා ඒ දන්න ප්‍රදේශවල 2,20,000ක් ස්වාමීන් වහන්සේලා 2,20,000ක්. ඒිනුත් 60,000කට අධික දැන් මේ නිකාය ගොඩක් තිබිලා තියෙනවා නේද? නිකාය ගොඩක් තිබිලා තියෙනවා. හියුන්සාන් එනකොට නම් සමහර නිකාය නැති වෙලා. මේ තිබිච්ච සමහර නිකාය නැතිලා හියුන්සාන් එනකොට. එතකොට නිකායන් අතරින් 60,000කටත් වැඩි ප්‍රමාණයක් හිටියා කියන්නේ මේ වාත්සී පුත්‍රයන් සමාවෙන්න සම්මිතිය කියන නිකාය. ඒිනුත් ඒ කියන්නේ වැඩිපුරම භික්ෂුන් සංඝයා හිටියා කියන්නේ දඹදිව සම්මිතිය කියන නිකාය. නමුත් ලංකාවේ සම්මිතිය භික්ෂුන් හිටියේ නැහැ කියන එකත් සමහර දේශාටකයන් කියලා දෙනවා. මේ සම්මිතිය භික්ෂුන් හැමතැනම වගේ පැතිරිලා ඉඳලා තියෙනවා. දැන් උදාහරණයක් ගංගා නිම්නය ගත්තම අපි කියන්නේ ගෑන්ග්ස් වැලි කියලා. ඒ ගංගා නිම්නය ගත්තම ඒකේ උතුරු ඒකේ මැද ප්‍රදේශයේ විහාර 80ක ස්වාමීන් වහන්සේලා 12000ක් වාසය කරා කියලා තියෙනවා. විහාර 80ක ස්වාමීන් වහන්සේලා 12000. ඊට පස්සේ පහත නිම්නයේදී එතනදී විහාර 15ක ස්වාමීන් වහන්සේලා 5000කට වැඩි ප්‍රමාණයක් වාසය කරා කියලා කියනවා. දැන් මට ඒක ටික මතක් වෙන්නේ දැන් බුරුමේ ගියාම සමහර විහාරවල ඉන්නවා 2900ක් හිටපු විහාර තිබ්බා ඉන්නවා. 2000ට වැඩි 1500ක් 2500ක් වගේ ඒක 2900ක් හිටියා මසොයින් කියන විහාරේ. ඊට පස්සේ මහා ගන්ධායෝන් කියන එකේ 2000ට වැඩිය. මම කියන්නේ 2000ට පොඩ්ඩක් වැඩියෙන් වාසය කරා. ඉතින් ඒ වගේ ප්‍රමාණ වලින් දැන් 12000ක් හිටියා විහාර 80ක විහාර 15ක 5000ක් ඉඳලා තියෙනවා පහත් නිම්නේ. මාලව කියන ප්‍රදේශයේ සිය ගාණක් විහාරවල 20000ක් භික්ෂුන් වහන්සේලා වාසය කරා. මේ සම්මිතිය නිකාය.
වලභී කියන ප්‍රදේශයේ මොනාස්ට්‍රි 100ක ස්වාමීන් වහන්සේලා 6000ක් වාසය කරලා තියෙනවා. ඒ වගේම ඉන්දු ඩෙල්ටාවේ 100 ගානක භික්ෂුන් වහන්සේලා 20000ක් වාසය කරා කියලා තියෙනවා. 20000. ඒ නිසා භික්ෂුන් වහන්සේලා ඊටාම විශාල වශයෙන් මේ සම්මිතිය කියන නිකායේ භික්ෂුන් වහන්සේලා පැතිරිලා ඉඳලා තියෙනවා. ඒකත් විශේෂ කාරණයක්. ඔවුන්ගේ තිබිච්ච තව විශේෂත්වයක් තමයි ඔවුන්ගේ සිවුරු වල කඩ 21ත් 25ත් අතර ප්‍රමාණයක් වුණා කියලා කියනවා. දැන් අපි නම් දැන් සාමාන්‍යයෙන් කඩ 5 ඉඳලා නේද? ඕන ප්‍රමාණයක් අදිනවා. සමහර මහතෙරුන් වහන්සේලාට කඩ 150 51 ඔත්ත සංඛ්‍යාවෙන් ගන්න 101 151 වගේ ප්‍රමාණ වලුත් සමහර දායකයෝ පූජා කරනවා ශ්‍රද්ධාව නිසා. එතකොට මේ සම්මිතිය භික්ෂුන් වහන්සේලාගේ සිවුරු වල කඩ කියන එකේ තේරුම අපි මේ පාඩේ දාන කඩ කියන එක නෙවෙයි කොටස් අර කපලා මේවා කරන ඒවා 21ත් 25ත් අතර ප්‍රමාණයක් තිබුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිකායේ සායනහාසලාට විශේෂ සංකේතයක් තිබුණා මලක් විශේෂ මලක්. සංකේතයක් වොන්ට තිබිලා තියෙනවා. ඔවුන්ගේ භාෂාව අපබ්‍රංශ කියන භාෂාව තමයි උන් පාවිච්චි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඉන්දියාවේ හිටපු ප්‍රබලම අතිශය ප්‍රබල රජ කෙනෙක් තමයි හර්ෂවර්ධන කියලා කියන්නේ. අශෝක අධිරාජ්‍ය වගේ හිටපු විශේෂ රජ කෙනෙක් තමයි හර්ෂවර්ධන රජුරුව. ඒ හර්ෂවර්ධන රජුරුවන්ගේ රාජශ්‍රී මට මතක හැටියට කියන සහෝදරිය මේ සම්මිතිය නිකායේ පැවිද්ද ලැබලා තියෙනවා. ඔව්. රාජශ්‍රී කියන සිස්ටර් නැත්නම් මේ සහෝදරිය මේ සම්මිතිය නිකායේ පැවිද්ද ලැබලා තියෙනවා. ඒ නිසා මේ රාජ අනුග්‍රහය පවා ලැබිච්ච අනිවාර්යෙන් සහෝදරිය පැවිදුණා නම් රජුරුව ගොඩාක් අනුග්‍රහ කරන්න දෙන්නේ. ඉතින් ඒ අනුග්‍රහය ලැබිච්ච නිකායක් තමයි මේ සම්මිතිය නිකාය. ඒ ඔවුන්ගේ තිබිලා තියෙනවා ත්‍රිපිටකයේ ශ්ලෝක ලක්ෂ 2ක්. ශ්ලෝක ලක්ෂ 2ක් තිබෙනවා. අපි දැක්කා විභාෂාවල දැක්කනේ අපි සර්වස්තිවාදීන්ගේ ලක්ෂ 10 ශ්ලෝක තිබෙච්ච විභාෂාවක් තිබුණේ. ඔවුන්ගේ ත්‍රිපිටකයේ තිබිලා තියෙන ශ්ලෝක ලක්ෂ 2ක්. එයින් 30000ක් පමණ විනය පිටකයට වෙන් වෙච්ච බවත් සඳහන් වෙලා තියෙනවා. මේ තමයි සම්මිතියන් සහ අපිට ඒ වගේම මේ සම්මිතියන් එක කාලයක් වෙනකොට කොටස් දෙකකට කැඩෙනවා. ඒක දර්ශනමය වශයෙන් කැඩුණාද භූගෝලීය වශයෙන් කැඩුණා විතරක් කැඩුණාද කියන එක අපි කියන්න තේරෙන්නේ නැහැ මට. ඒක සම්මිතියන් අවන්තක සහ කුරුකුල කියන කොටස් දෙකට වාසය කරනවා. ඒක සමහරව කියනවා මේ ප්‍රදේශ අනුව ඒ සම්මිතිය නිකායෙන් හඳුන්වපු අවන්ති දේශයේ හිටපු අය අවන්තක නමිනුත් ඒ කුරු ඒකට කියන්නේ අර මහා භාරත යුද්ධ වෙන්නේ කුරු රටවාසීන් සහ අනිත් තව කට්ටියක් අතරනේ. එතකොට ඒ ප්‍රදේශයේ හිටිය කට්ටිය තමයි කුරුකුල නමින් හඳුන්වන්නට ඇත්තේ කියලා. ඉතින් ওই විදිහට මේ සම්මිතිය සහ වජ්ජිපුත්තක කියන නිකාය දෙකේ තොරතුරු අපිට හම්බ වෙනවා. ඔවුන් භාවිතා කරපු ප්‍රධානම දර්ශනය තමයි පුද්ගලවාදය කියන්නේ. පුද්ගලවාදය. මේ පුද්ගලයා කියලා අදහස් කරන්නේ ස්කන්ධ වලට සමානත් නොවූ ස්කන්ධ වලින් වෙනසොත් නොවූ එක්තරා පුද්ගල ස්වභාවයක් సంతානය තුල තියෙනවා. මරණයෙන් මේ පුද්ගලයා විනාශ වන්නේ නැහැ. ඔහු භවයෙන් භවයට සංක්‍රමණය වෙනවා. කිසිදු සංස්කන්ධයක් භවයෙන් භවයට සංක්‍රමණය වෙන්නේ නැහැ කියන එක මේ සම්මිතිය සහ වාත්සී පුත්‍රයන්ගේ අදහස. හැබැයි සංක්‍රාන්තිකයා මොකද කිව්වේ? ස්කන්ධයක් කියන්නේ ස්කන්ධයන්ගේ මූල ස්වභාවයේ සංක්‍රමණය වෙනවනේ. ස්කන්ධයන්ගේ මූල ස්වභාවයේ සංක්‍රමණය සිද්ධ වෙනවා. තේරවාදීන්ගේ හැටියට එහෙම ස්කන්ධයක්වත් සංක්‍රමණය වෙන්නේ නැහැ. හැබැයි තේරවාදයේ හැටියට පෙර දැන් කර්ම සමංගීතාවේ එනවා. තියෙනවා අලුත් භවයේ. අනුසයක් තියෙනවා. නමුත් ඒක අර භවයට සම්බන්ධයි. දැන් ඒ කරපු කර්ම සමංගීතාවේ මෙතනක් තියෙනවා. නමුත් ඒක සංක්‍රමණය වුණා කියනවට වඩා අලුතෙන්ම අපරිඥාත ස්කන්ධය යම් තැනක හට ගන්නවා නම් එතෙන් පටන් නේද? ක්ලේශ වට්ටයයි කර්ම වට්ටයයි පසුපස්සේ ලුහු බැඳගෙන එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි ඒක සංක්‍රමණයක් ලෙස සලකනවට වඩා අලුත් ස්කන්ධ පරම්පරාව දිග්ගැස්සීමක් ලෙසයි තේරවාදීන් සලකලා තියෙන්නේ. සංක්‍රාන්තිකයන් කිව්වේ ස්කන්ධයන්ගේ මූල ස්වභාවය සංක්‍රමණය වෙනවා භවෙන් භවයට. සම්මිතියන් කිව්වා පුද්ගල ස්වභාවයක් සංක්‍රමණය. ස්කන්ධ මූල ස්වභාවයක්වත් ස්කන්ධයක්වත් නෙවෙයි පුද්ගල ස්වභාවයක් සංක්‍රමණය වෙනවා. මේ පුද්ගල ස්වභාවය කවරක්ද? ස්කන්ධයන්ට සමානත් නොවිච්ච, ස්කන්ධයන්ට වෙනස් නොවිච්ච එක්තරා අවස්ථාවක ඒක ස්කන්ධයන්ගේ ඇතුළ හෝ පිට පවතිනවායි නොකිය යුතු දෙයක් ලෙස වුන් සලකනවා. ඒ වගේම වුන් ලස්සන කතාවක් කියනවා. දැන් පුද්ගලයා සංක්‍රමණය වෙනවා නම් ඒ ස්කන්ධවලට දැන් කිසිම දෙයක් වස්තු ස්කන්ධ සංක්‍රමණයක් වීමක් නැහැ. පුද්ගලයා තමයි සංක්‍රමණය වෙන්නේ. හැබැයි පුද්ගලයා ස්කන්ධවලට වෙනස් නොවන නිසා සමානත් වෙන්නේ නැහැ, වෙනස් වෙන්නෙත් නැහැ. ඒ නිසා
කෙනෙක් කිව්වොත් එහෙම යම් ස්කන්ධ සංක්‍රමණයක් වුණා කියලා ඒකත් වරදක් නැහැ කියන එක උන් කියනවා. මොකද හේතුව ඒක ස්කන්ධ වලින් අන්‍ය වෙච්ච දෙයක් ලෙස ස්කන්ධ වලින් සම්පූර්ණයෙන් පරිබාහිර දෙයක් ලෙසත් උන් අර්ථකථනය කරන්නේ නැහැ. ඉතින් හිතා ගන්න අමාරුයි මොකද්ද මේ අදහස් කරන්නේ කියලා. ස්කන්ධත් නොවිච්ච ස්කන්ධ වලට සමාන නැහැ. හැබැයි ස්කන්ධ වලින් අන්‍ය දෙයක්ුත් නෙවෙයි. මේ පුද්ගල ස්වභාවය ඒ ස්වභාවයේ සංක්‍රමණය වෙනවා. ස්කන්ධ වලින් අන්‍ය ස්වභාවයක් නොවන නිසා ස්කන්ධ සංක්‍රමණය වුණා කියලා කිව්වත් ඒකෙත් වරදක් නැහැ කියන එකත් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ওই විදිහට මේක විශේෂ බුදුදහමේ ඇතිවෙච්ච බෞද්ධ නිකායවල ඇතිවෙච්ච විශේෂ පෙරලියක් ලෙස සලකන්නට පුළුවන් මේ වාස්තී පුත්‍රයන්ගෙන් නැත්නම් සම්මිතියන්ගෙන් ඇතිවෙච්ච මේ කතාව. ඉතින් ඒකෙදි ඔවුන් ගන්න තොරතුරු ටික තමයි සාමාන්‍යයෙන් කෙලින්ම අපේ දින ප්‍රඥප්ති දේශනා කියලා නේද? පරමාර්ථ දේශනා ප්‍රඥප්ති දේශනා බුදුරජාණන් වහන්සේ කියනවා සත්තක්කත්තු පරම පුද්ගලයා සෝවාන් ආරයන් වහන්සේ හත් වාරයක් දෙවියන් මිනිස්යන් අතර සැරිසරලා නේද? ඊට පස්සේ පිරිනවම් පානවා. එතකොට මේ පුද්ගලයෙක් නෙමේ සැරිසරන්නේ. පුද්ගල කතාව ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිබ්බ චක්කු ඥාණයෙන් බලනකොට මම දකිනවා සත්වේ චවමානේ උපජ්ජමානේ මේ අනායේ උපදින අය දකිනවා. හරියට ගෙවල් දෙකක් මැද ඉන්නකොට ඒ ගෙදරින් ගෙදරට මිනිස්සු මාරු වෙනවා වගේ මම සුගති දුර්ගතියින්ද සත්වයන් හැටි දකිනවා. ඒ නිසා මේ සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියන එක ප්‍රකාශ කරා කියලා උන් කියනවා. ඉතින් විශේෂයෙන්ම උන් ගත්ත සූත්‍රයක් තමයි බාර සූත්‍රය. සංයුත්ත නිකායේන බාර සූත්‍රය. මොකක්ද මේ බාර සූත්‍රය? ඒක වැඩගත්. බාරාහවේ පංචස්කන්ධා බාරහාරෝච පුද්ගලෝ භාරාදානං දුක්ඛං ලෝකේ දුක්ඛං කියන එකේ තේරුම දුක්ඛං කියන එකයි එකම තමයි මේ ගාථාවලදී වෙනසක් වෙනවා දුක්ඛං ලෝකේ භාර නික්ඛේපණං සුඛං තව ගාථාවක් තියෙනවා ඒක ලියන්න අවශ්‍ය නැහැ. ඉතින් කියන්නේ නික්කිපිත්වා ගරුම් භාරං අඤ්ඤම් භාරං අනාදියං අනේදිය සමූලං තණ්හ මබ්බුයිහ නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී විශේෂයෙන් දක්වනවා බාරාහවේ පංචස්කන්ධ මේක ගාථාවෙම තියෙනවා. බාර කියලා කියන්නේ බරක් කියන එකනේ. හොඳ ලෝඩ් එකක් මොන හරි බරක් එහෙම අපි ඔළුවේ තියන් යනවා කරේ තියන් යනවා. හරිනේ. ඒතර බාරාහ ඇත්තම බහරය යනු පංච උපාදානස්කන්ධයට නමක්. ඇයි මේ පංච උපාදානස්කන්ධය දරා ගන්න එපා. පරිහරණය කරන්න එපා. නාන්න, කවන්න, පොවන්න. මේක උස්සන් ඉන්නවා කියන එක ලේසි නෑ. මේක දරන්නේ. මේක සතුටු කරන්නට ඕනේ. සංඥා වැඩි කන් ඉගෙන ගන්නට ඕනේ. සත් වේදනාවට මේක දෙන්න ලස්සන දේවල් බලන්න කරන්නට ඕනේ. හොඳ දේවල් නේද? සංස්කාර ස්කන්ධය දිනු කරන්නත් නානා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නට දේවල් කරන්නට ඕනේ. සිත පිළික රූප විඥාන ස්කන්ධය පිනවන්නටත් ලස්සන අරමුණු ගන්නට ඕනේ. රූප ස්කන්ධය පවත්වාගෙන යන නානා දේවල් කරන්නට ඕනේ. ඒ නිසා මේක මහා බරක් මේක දරන් ඉන්නවා වගේ. ඒ නිසා පංච උපාදාන ස්කන්ධය තමයි බාර කියලා කිව්වේ. බාරහාරෝ බර අරගෙන යන කෙනා කවුද? පුද්ගලෝ. පුද්ගලයා තමයි බර අරගෙන යන්නේ. එතකොට බාරහාර කෙනා පුද්ගලයා. බාර කියලා කියන්නේ පංචස්කන්ධයට. මොකද්ද පුද්ගලයා කියන්නේ අහවල් නම් ඇති අහවල් ගෝත්‍ර ඇති ලෙස සූත්‍රය හඳුන්වලා තියෙනවා. සූත්‍රය බලන්න ඒක තියෙනවා. එතකොට ඊට පස්සේ කියන බාරාදානං දුක්ඛං ලෝකේ. බාරයන් අර ගැනීම ලෝකේ දුකට හේතුවක්. බාරාදානය කියලා ගන්නේ තෘෂ්ණාව. මෙතන ගන්න තෘෂ්ණාව. බාරාදානං බාර අර ගැනීම අර ගන්නට හේතුව නැවත නැවත ස්කන්ධයන් පහළ වීමට. බාර නික්ඛේපණං සුඛං බාර නික්ඛේපණික බාර අතහැර ගැනීම නිර්වාණය. බාරහාර කියන්නේ පුද්ගලයා. බාර කියන්නේ පංචස්කන්ධය. මේ තමයි සූත්‍රයේ විස්තර කරපු ක්‍රමය. සූත්‍රයේ විස්තර කරපු ක්‍රමය. ඒක සූත්‍රයේම කියනවා මොකද්ද බාරාදානය බාර නික්ඛේපය කියලා බුදුරජාණන් වහන්සේ ගාථාව කියන එක. ඒක විස්තර කරනවා. දැන් මෙතනදී තේරවාදීන්ගේ හැටියට හරි බාර යනු පංච උපාදානස්කන්ධයයි. බාර ප්‍රශ්නයක් නැහැ. බාරේ අරගෙන යන්නේ පුද්ගලයා යනු කවරක්ද? පුද්ගලයා කියලා මෙතන අදහස් කරාට තේරවාද ණය ක්‍රමයේ හැටියට
පුද්ගලයා යනු ස්කන්ධ సంతානයයි. సంతානයක් කියන්නේ මොකද්ද? අපි මේ කතා කරලා තියෙන්නේ. එකම එකිනෙකට සම්බන්ධතාවයක් ඇති ධර්ම ගොඩක් පරම්පරා වශයෙන් පවතින ධර්ම ටිකක් නේ. අපි රූප ශරීරයේ රූප సంతානයේ නාම సంతානය අපි කතා කරන්නේ. ස්කන්ධ సంతානය කොම නාම රූප సంతානයමයි. ඒ කියන්නේ සිත් ගොඩක් පහළ වෙනවා. රූප ටිකක් පහළ වෙනවා. රූප ගොඩක් පරම්පරා වශයෙන් දිගින් දිගට පහළ. මේක එක సంతානයක්. ස්කන්ධ సంతානය. මේ ස්කන්ධ సంతානයේ දිගින් දිගට පවතිනකොට ඒක අපිට හැඟෙනවා. ඒකට අපිට හැඟෙනවා ස්කන්ධ බර දරාගෙන ඉන්නවා කියලා. දැන් ස්කන්ධයන්ගෙන් තොරව ස්කන්ධ సంతානයක් නැහැ. ස්කන්ධ సంతානෙකම එකක් නේ. ඒක ප්‍රඥප්ති අදහසක්. ස්කන්ධ సంతානෙ. సంతානෙ කියලා ගත්තොත් ප්‍රඥප්ති අදහසක්. ධර්ම ගොඩක් කියලා ගත්තොත් ඒක වෙනම දෙයක්. එතකොට මේ ස්කන්ධ సంతානෙ ස්කන්ධ ගොඩට බුදුරජාණන් වහන්සේ ආරෝපණය කරනවා පුද්ගලයා කියලා වචනයක්. මේ පුද්ගලයා යනු ස්කන්ධ సంతානෙට දීපු නමක් පමණයි. ඒක ප්‍රඥප්තියක්. ඒක සම්මුතියක්. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතනදී පංචස්කන්ධයට බාරකව කෙලින්ම පරමාර්ථ දේශනාවක්. බාරහාරෝච පුද්ගලෝ කියන තැනදී ස්කන්ධ సంతානය, ඒ කියන්නේ එක්කෝ පරමාර්ථ ධර්ම ගොඩක් කියලා කියන්නේ නැතුව ඒක ඕන අපිට කියන්න පුළුවන් ස්කන්ධ సంతානය කියන්නේ පරමාර්ථ ගොඩක්. ඒක ප්‍රඥප්තිය නෙවෙයි. පරමාර්ථ ගොඩක් කියලා කියන්නේ නැතුව සම්මුතියෙන් ඒකට පුද්ගලයා කියලා කිව්වා. ඒතර මෙතන තියෙන සම්මුති දේශනාවක්. මේක සම්මුති දේශනාවක්. සම්මිතිය නැත්තම් ඔය කියපු වාස්ති පුත්‍රයන් මේක අදහස් කරා මේ ඉන්නේ පරමාර්ථ පුද්ගලයා. පරමාර්ථ පුද්ගලයා. මේ පුද්ගලයා තමයි පංච උපාදානස්කන්ධය දරාගෙන ඉන්නේ. ඒ පුද්ගල භාවය, පුද්ගලයා. එතකොට දැන් මේකෙන් පැහැදිලි පංචස්කන්ධය පුද්ගලයා වෙන්නේ නැහැ. නේද? පුද්ගලයා නම් පංචස්කන්ධය දරන් ඉන්නේ. පංචස්කන්ධය පුද්ගලයා නිසා උන් කිව්වේ පුද්ගලයා පංචස්කන්ධය නෙවෙයි. මේ පංචස්කන්ධෙන් අන්‍ය වෙච්ච දෙයක් වුණොත් එහෙම ඒක මොකද ආත්මයක් බඳු වෙනම අලුත් දෙයක්. මොකද ස්කන්ධ පහක් දේශනා කරලා තියෙනවා බුදුරජාණන්. ස්කන්ධ පහට අන්‍ය වෙච්ච දෙයක් නෙවෙයිනේ කතා කරන්නේ. ඒ නිසා ස්කන්ධ පහෙන් අන්‍ය වෙච්ච දෙයක්වත් නෙවෙයි. ස්කන්ධ පහෙන් අන්‍ය වෙච්ච දෙයක් නෙවෙයි. මේ සූත්‍රය හැටියට උන්ට කියන්න පුළුවන් මේ ස්කන්ධ පහ වෙන්නත් බෑනේ. ඒක පුද්ගලයානේ මේ ස්කන්ධය දරන්නේ. තේරවාදීන් කියන්නේ ස්කන්ධ సంతානයේ පවතිනකොට ස්කන්ධයෝ දරාගෙන ඉන්නවා ලෙස අපිට වැටහෙනවා පුද්ගලයෙක්. එනිසා ඒක සම්මුතිය හිතට වැටෙන අදහසක්. අපි කොහොමද සම්මුතියක්. සම්මිතියන් කිව්වා නැත්තම් වච්චිපුත්තකයන් වාස්තිපුත්‍රකයන් කිව්වා මේක පුද්ගලයා කියලා කියන පරමාර්ථය. ඒකයි කතා වස්තුවේ පළවෙනි කතාව මොකද්ද? අත්ති පුද්ගලෝ සච්චිකට්ට පරමත්තේනාති. පරමාර්ථ වශයෙන් සච්චිකට්ට පරමත්තේන. පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් ඉන්නවාද කියන වාදය. ඒක දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔවුන් මේකට ඇවිල්ලා තියෙන්නේ මේ වගේ අදහස්. දැන් බලන්න සියුම් තැන් අපි එදත් කතා කරා එකම පදය විස්තර කරපු ක්‍රම අනුව සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා ඩොක්ට්‍රින් එක. ඊට පස්සේ ඔවුන් තවත් ගෙනාවා පුද්ගලයා අහනවා, දකිනවා, බලනවා, ඒකේ කර්මණු ගන්නවා කියන දේශනාවලින් කියවෙන්නේ පුද්ගලයෙක් කියලා ස්වභාවයක් තියෙනවාය කියන එක. මේක තමයි ඔවුන්ගේ තියෙන ප්‍රධානම දේශනාව. ඒ වගේම දැන් වාස්ති පුත්‍රකයන් අතර තිබිලා තියෙනවා. ඒ වගේම ආසවල් ස්කන්ධය ආදී පුද්ගලයෙක් ලෙස එක ලෙස ගන්න එක වැරදි. ඒක පුද්ගලයා anu අහවල් ස්කන්ධය කියලා කියන එක වැරදි අදහසක්. ඊට පස්සේ පුද්ගලයා හැර කිසිවක් භවයෙන් භවයට පුද්ගලයා හැර කිසිවක් භවයෙන් භවයට සංක්‍රමණය වන්නේ නැහැ. හැබැයි සංක්‍රමණය වුණේ නැත්නම් පුද්ගලයා මරණාසන්නයේ නැසෙන්නේ නැහැ. පුද්ගලයා සංක්‍රමණය වුණේ නැත්නම් මේ භවයෙන් භවයට සම්බන්ධය තියෙන්නට බෑ. ඊළඟට උන්ගේ වාදය පුද්ගලයා ස්කන්ධයන්ගෙන් අන්‍ය දෙයක්ුත් නොවන නිසා පුද්ගලයා සංක්‍රමණය වෙනවා නම් ස්කන්ධ සංක්‍රමණය වුණා කිව්වත් ඒකේ වරදක් නැහැ. දැන් සංක්‍රාන්තිකයන් මොකද්ද දේශනා කරේ? නැවත මතක් කරොත් ස්කන්ධයන්ගේ මූල ස්වභාවයක් සංක්‍රමණය වේ.
මොවුන් කියන්නේ ස්කන්ධත් නොවිච්ච ස්කන්ධයන්ගෙන් අන්‍ය දෙයක්වත් නොවිච්ච දෙයක් පුද්ගලයෙක් සංක්‍රමණය වේ. තේරවාදීන්ගේ හැටියට පරම්පරාව දිගින් දිගට යයි. අපරිඥාත ස්කන්ධයක් යම් භවයක මුලින්ම හටගත්තොත් එතෙන් පටන් කෙලේශ වටේ කර්ම වටේ අර කලින් භවයට සම්බන්ධ එකම තමයි. එතෙන් පටන් පසුපැස්ස ලුහු බැඳගෙන එනවා. ওই විදිහට ගත්තම මේ දේශනාව ඒ ආචාර්යවරු Tamanට පැටහිච්ච ඒ කියන්නේ ක්‍රම වලින් විස්තර වෙනකොට පොඩි පොඩි වෙනස්කම් මෙතන සිද්ධ වෙලා තියෙනවා. මේ විකාය බෙහෙදේ තියෙන ප්‍රධානම හේතු සාධක. ඊට පස්සේ පටිච්චසමුප්පන්න දේ ඒකක්ෂණිකයි කියන එක උන් කතා කරනවා. මොකද ස්ථවිර කුලකයට සමානයිනේ. ඒකක්ෂණිකයි. ඒක මේ සර්වස්තිවාදීන්ගෙන් බිඳිලා ආපු එකක් නෙවෙයි. ස්ථවිරවාදීන්ගෙන් කෙලින්ම බිඳිලා ආපු නිකායක් මේක. පංච විඥානේ විරාගත් නොවේ, සරාගත් නොවේ. ඒක අව්‍යාකෘත ධර්මයක්ද සලකලා තියෙනවා පංච විඥානේ. ඊට පස්සේ අන්‍ය තීර්ථකයන් අතර අභිඥාලාභීන් ඉන්නවා කියන එකත් උන් අදහස් කරලා තියෙනවා. දැන් උදාහරණයකට ථේරවාදීන්ගේ තියෙන අදහසක් තමයි ටීකාවල බුද්ධෝත්පාද කාලයක අන්‍ය තීර්ථකයන් තුළ අභිඥාලාභීන් ඉන්නේ නැහැ කියන එක. බුද්ධෝත්පාද කාලවලදී ඒ කියන්නේ එක්කෝ බුදුරජාණන් වහන්සේ ඒක අදහස වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉපදෙන්නට කලින් අභිඥාලාභියා ඉන්නට පුළුවන්. ඒ අභිඥාවත් එක්ක බුදුවරයෙක් ලෝකේ පහළ වුණාම මේ බුදුරන් වහන්සේ ඉන්න මට හිතෙන්නේ එහෙම බුදුරන් වහන්සේත් ඉන්න බව දැන ඒ වෙන නිකායක උපදවන්න බෑ කියලා උන්ගේ ඒක අදහස. එහෙම වාක්‍යයක් මම දැකලා තියෙනවා ටීකාව. තාරත් දීපණි. මේ අන්‍ය තැන්වල නැහැ කියන එක. ඒක විශේෂ වාදයක්. මේ අන්‍ය තීර්ථකයන් අතර අභිඥාලාභීන් සිටිය හැකිද බුද්ධෝත්පාද කාලවල කියන එක. මේක විශේෂයෙන් සලකන්නට ඕනේ දෙයක්. ඊට පස්සේ ධම්මෝත්තරිය කියන කතාව වෙනකොට මේ වාස්ති පුත්‍රයන්ගෙන් තමයි කැඩිලා එන්නේ ධම්මෝත්තරිය කියන අය. මේ ධම්මෝත්තරිය මොන්ගේ ඩොක්ට්‍රින්ස් ගැන වැඩි තොරතුරු අපිට හම්බෙන්නේ නැහැ. දර්ශන ගැන. ඔවුන් තුළ විශේෂ ධර්මයක් අන් අයට වඩා විශේෂ ධර්මයක් තිබිච්ච නිසා අන්‍ය සත්වයන්ට වඩා විශේෂ සත්ත්ව කොටසක් උසස් වූ සත්ත්ව කොටසක් තිබු නිසා උන් ධම්මෝත්තර නමින් හඳුන්වලා තියෙනවා. ධම්මෝත්තර නමින් හඳුන්වලා තියෙනවා. වාස්ති පුත්‍රයන්ගෙන් මුලින්ම බිඳුනේ මේ ධම්මෝත්තරිය කුලකය. ධම්මෝත්තර උන්ගේ ඩොක්ට්‍රින්ස් එහෙම වැඩි අපිට හම්බ වෙන්නේ නැහැ. උපදේදී ජාතියට අමතරව අවිද්‍යාවක් තියෙනවා, මරණයේදී නිරෝධයට අමතරව අවිද්‍යාවක් තියෙනවා කියන එක උන්ගේ අදහසක්. ඊට පස්සේ රහතන් වහන්සේ සම්බන්ධයෙන්ුත් උන්වහන්සේට ඒ තිබෙච්ච හැටියට පිරිහීමේ ධර්ම ස්ථಿತಿ පිරිය හැකි ධර්ම ස්ථಿತಿභාගීය ධර්ම දිනු කළ හැකි ධර්ම ආදී තිබුණා කියන එක උන්ගේ අදහසක් වෙලා තියෙනවා. භද්‍රයානික කියලා කියන්නේ ඒකත් වාස්තේ පුත්‍රයන් මේ මිදිලා ආපු එකක්. මේ යානය කියලා කියන්නේ නිවන් මාර්ගය. ඒක යහපත් නිවන් මාර්ගය කියන අර්ථයෙන් උන් භද්‍රයානික නමින් හඳුන්වලා තියෙනවා. යහපත් නිවන් මාර්ගය. ඒ වගේම තව අදහසක් තමයි මෙවුන්ගේ ප්‍රධාන පළවෙනි ස්වාමින් වහන්සේ භද්‍ර නම් වූ රහතන් වහන්සේ. භද්‍ර නම් වූ රහතන් වහන්සේගේ ලීනියේජ් එක පරපුර කියන අර්ථයෙන් ඔවුන්ට භද්‍රයානික කියලා කිව්වා කියලා අදහසක් තියෙනවා. භද්‍ර නම් වූ රහතන් වහන්සේගෙන් පැවතෙන නිකාය කියන අර්ථයෙන්. ඒ නිසා ඒ තමයි භද්‍රයානිකයන් ගැන අපිට තියෙන උතර. ඔවුන්ගේ ඩොක්ට්‍රින්ස් අපිට හම්බ වෙන්නේ නැහැ. ඊට සංහාගරික කියලා කියනකොට සංහාගරික කියන එකේ ක්‍රම දෙකකට මේක වචන දෙකක් අපිට හම්බ වෙනවා. සංහාගරික එකක් තමයි නගර 6ක වාසය කරපු අය. ෂඩ් නාගරික. මේක සංනාගරික. ෂඩ් නාගරික කියන එක සංනාගරික බවටපත් වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි සණ්ඩගිරිය කියන අමිරුත් උන හඳුන්වලා දෙනවා. සණ්ඩගිරිය. වන සණ්ඩ කියන එක නෙමෙයි. සණ්ඩ වන සණ්ඩය කියලා කියන්නේ වනාන්තර. ගිරි කියන්නේ පර්වතය. ඝන කැලෑවක් තිබිච්ච පර්වතයක වාසය කරපු නිකාය ලෙසත් ඔවුන් හඳුන්වලා තියෙනවා. ඒක ඔහුගේ ගුරුවරයාගේ මුල් ගුරුවරයාගේ වාස භූමිය ඝන කැලයක් තිබිච්ච පර්වතයක් නිසා ඔවුන්ව සණ්ඩගිරිය නමින් හැඳින්වුවා කියන එකත් තව අදහසක්. මේ සියලු දෙනාම වාස්ති පුත්‍රයන්ගෙන් බිඳිලා ආපු නිකාය ටිකක් මේ ධම්මෝත්තරිය භද්‍රයානික සහ සන්නාගරික කියන නිකාය ටික. එතකොට මේ තමයි අපි පැමිණෙනවා නිකාය සම්බන්ධයෙන් මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ බෞද්ධ නිකායන් පිළිබඳව. එතකොට මම අද නිකාය සම්බන්ධයෙන් බෙදීම අවසන් කරනවා. අපිට දැන් ඊළඟට ඉතිරි වෙන්නේ
තේරවාද කුලකය ගැන කතා කරන්නට ඒ කුලකය ගැන කතා කරලා අවසානයේදී මේ සියලු නිකායවල රූපේ සම්බන්ධයෙන් තිබිච්ච নানা මත ටික අවසානයේදී ඉදිරිපත් කරනවා. දැන් මේකෙදි පොඩි අවසන් කරන්නට කලින් අපිට හම්බුණා මෙතන මහා සංඝික කියන කොටස. මෙතන තිබ්බා පොලින්ම හිටියේ කවුද? ඒක ව්‍යවහාරික. ඊළඟට එනවා කෞකුටික. දැන් ඒකට ගෝකුලික කියලා හඳුන්වලා තියෙනවා. ලෝකෝත්තරවාදී. ඊළඟට හම්බෙනවා බහුශ්‍රුතීය. ප්‍රඥප්තිවාදී. ඊළඟට ශෛල. ශෛල කියන්නේ ශිලා කියන එක නේද? ඒක පූර්ව ශෛල, අපර ශෛල, උත්තර ශෛල. මතකද මේ උත්තර ශෛල සහ චෛත්‍යක ශෛලය හැදුනා කියන්නේ මහාදේව තෙරුන් වහන්සේ නිසා. දෙවෙනි මහාදේව. ඊට පස්සේ මෙතන චෛත්‍යක ශෛල, රාජගිරිය, සිද්ධාත්තික. මොහු සියලු දෙනාම අන්ධක නමින් හඳුන්වලා තියෙනවා. දැන් මේක බැලුවොත් අපිට මේ මොවුන්ගේ නම් ලැබිච්ච හැටි පොඩ්ඩක් අවධානය දුන්නොත් මේ කුලකවල ස්තවිර කියලා කිව්වේ තෙරුන් වහන්සේලාගේ වාදය දරාගෙන හිටපු කුලකයකින්. අපි ඔවුන් ගැන තමයි ඊළඟට දවසේ කතා කරන්නේ. කොහොමද ඔවුන්ගේ ව්‍යාප්තිය තුන්වෙනි ධර්ම සංගායනාව අශෝක අධිරාජ්‍යය සිද්ධ කරපු ලංකාවට පැමිණීම ඒ තේරවාදයේ ව්‍යාප්තිය සහ ලංකාව තුළ ඒක පැතිරිච්ච හැටි සම්බන්ධ. මේ මහා සංඝික කියලා කිව්වේ මොකද්ද? මහා සංඝ පිරිසක් හිටව පිරිස. දසාකප වස්තුවෙන් මේක දෙකට කැඩුණාට පස්සේ වැඩිපුර පිරිසක් මහා සංඝික කුලකයට එකතු වුණා. ඒ නිසා ඒ පිරිස මහා සංඝික කියලා නම් කරන්නට යෙදුණා. ඒක විවහාරික කියලා කිව්වේ මහා සංඝිකයන්ගෙන් කැඩිච්ච පිරිසක්. සමහර ඒ සූත්‍ර සම්බන්ධයෙන් උන් අතර මත බෙහෙදයක් වෙලා කැඩිච්ච පිරිසක්. ඒක විවහාරික කියන එකේ අර්ථය මොකද්ද? ඔවුන්ගේ දේශනාව තමයි ඒක විවහාරික. මාර්ථ කීපයක්. එකම ඥානයකින් සියල්ල අවබෝධ කරගන්න නිසා. නැත්තම් මේ සියල්ලම එක තැනකට ලඝු කරනවා සියලු ධර්මයෝ පටිච්චසමුප්පන්නේ ධර්මයකට. ඒ වගේ කියපු නිසා මොන්ට ඒක විවහාරික. ඒ වගේම තව තැනක කියනවා මේ සියලු ධර්ම වලට එක නමකින් ඔවුන්ට ආමන්ත්‍රණය කරන්නට පුළුවන්. හඳුන්වන්නට පුළුවන් නිසා ඔවුන් ඒක විවහාරික කිව්වා කියලා. ඔවුන්ගේ ඩොක්ට්‍රින් එක අපිට ලොකුවට හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක ඊතාමික්මන්ටම අවසන් වෙන කට්ටිය. කවුකුටික කියලා කිව්වම මේ කවුකුටිකව මේක පර්වතයක් ඇසුරු කරන්. කුරුකුල මට මතකයි ඒ වගේ මොකද පර්වතයක් මට හරියට මතක නෑ වචන. මට මතකයි කුරුකුල පර්වතය. ඇසුරු කරගෙන හෝ එහෙම නැත්නම් කුක්කුල නේද? අර අඟුරු වගේ සංස්කාරයන් ගිනිගෙන දැවෙන අඟුරු වගේ එකට විතර කුක්කුලක කියලා තොන්ට හඳුන්වලා තියෙනවා. හඳුන්වන බවක් තියෙනවා. ඊට පස්සේ කුකුලා අර ප්‍රධාන සංකේතයක් ලෙස සලකපු නිසාත් එහෙම නම් කරා කියලා අදහසක් තියෙනවා. ලෝකෝත්තරවාදීන් කෙලින්ම උන්ට නම ලැබෙන්නේ ධර්මයේ නිසා. ලෝකෝත්තර ධර්මය තමයි සත්‍ය වශයෙන් विद्यमान වෙන්නේ. සා බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තරත්වයට ආරූඪ කරපු පිරිසක්. විශේෂ පොත තමයි මහා වස්තුව. මහා වස්තු කියන පොත. බහුශ්‍රුතිය කියන නම ලැබිලා තියෙන්නේ පුද්ගලයෝ නිසානේ. බොහෝ ඇසූ පිරූ තැන් ඇති භික්ෂුන් වහන්සේලා. එන ගෞරව සම්භාවනීය නාමයක් බහුශ්‍රුතිය. බාහුල්ලික කියලා වචනයක් තියෙනවා. ඒක අපි වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මහා වංශයේ ආදී පොත්වල බාහුල්ලික වශයෙන් හඳුන්වලා තියෙනවා. බාහුල්ලික කියලා භික්ෂුන් වහන්සේලා නිකායක් හඳුන්වන්නට විතර සුදුසු නෑ. එහෙම යුදහොදයි කියලා හිතන්නට අමාරුයි. බාහුල්ලික කියලා කියන්නේ ප්‍රත්‍ය ගොඩාක් ගොඩ ගහගෙන හිටපු ස්වාමීන් වහන්සේලා කියන අර්ථය. නමුත් බහුශ්‍රුතිය කියන්නේ ගැළපෙන එකක්. බොහෝ අසූ පිරූ තැන් ඇතියි. ප්‍රඥප්තිවාදීන් කියලා කියන්නේ ඔවුන් බුද්ධ දේශනාව සියල්ලක්ම ප්‍රඥප්ති ලෙස අර්ථකථනය කරන්නට යෙදුණා. බහුශ්‍රුතියන් කිව්වා සමහර දේශනා ලෝකෝත්තරයි, සමහර ඒවා ප්‍රඥප්ති කියලා. මොන්කව සියලුම දේශනා ප්‍රඥප්තිය ලෙස අර්ථකථනය කරා. ශෛල නිකාය අපිට හම් වෙන්නේ මේක ශෛල කියන්නේ ශිලා කියන එකට පර්වත ඇසුරේ වාසය කරපු අය. නැගෙනහිර ඒ පර්වත ප්‍රදේශවල නැගෙනහිර වාසය කරපු අය පූර්ව ශෛල, අපර ශෛල කියලා කියන්නේ බටහිර පැත්තේ වාසය කරපු අය. උත්තර ශෛල කියන අයට ඒක මම හරියටම දන්නේ නැහැ. ඒක සමහරට උතුරු දිශාවේ වාසය කරපු අය වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන අර්ථයකින් වුණත් වෙන්න පුළුවන්. චෛත්‍ය ශෛල කියලා කියන්නේ චෛත්‍යක පර්වතේ. චෛත්‍ය කියලා පර්වතයක් තිබුණා. ඒ පර්වතය ඇසුරු කරන් වාසය කරපු පිරිස. රාජගිරිය කියන එකෙන් අපිට හම් වෙනවා රජගහ නුවරට සම්බන්ධයක් ඇති කියලා. සිද්ධාත්තික කියන එකෙත් ඒක ගැන තොරතුරු මට ලොකුවට හම්බ වෙන්නේ නැහැ. මොකද රාජගිරිය සිද්ධාත්තික කියන දෙක ප්‍රධාන නිකාය 18ට අයිති එකක් නෙවෙයි.
ඒක ප්‍රධාන බෙදීමෙන් පස්සේ යතුණා කියලා අදහස් කරනවා. මේ සියලු දෙනාම අන්ධක ප්‍රදේශයේ වාසය කරපු නිසා අන්ධ කියලා හඳුන්වනවා. ඒක නිසා මේ රාජගිරිය කියන අය රජගහ නුවරට සම්බන්ධ ලෙස පේනවා වචනේ. නමුත් අන්ධක ප්‍රදේශයේ තියෙන රජගහ නුවර නෙවෙයි. රජගහ නුවර තියෙන වෙනම ප්‍රදේශයක, අන්ධක තියෙන වෙනම ප්‍රදේශයක. ඒ නිසා ඒකත් සැලකිල්ලට ගන්නට ඕනේ දෙයක්. ඊට පස්සේ ස්ථවිර නිකාය තේරවාදී පිළිගත්ත නිසා තේරවාදීන් ලෙස හැඳින්වුවා. මහින්සාසක කියන පිරිස මහින්සාසක කියන අය සම්බන්ධයෙන් ගන්නේ මේ ඒකේ අපි කතා කරා ඔවුන්ගේ ආරම්භක ස්වාමීන් වහන්සේ පූර්ණ නේද? ස්වාමීන් වහන්සේ ලෙස අර්ථකථනය කරලා තිනවා. සමහරු කියනවා මේ මහින්සාසක කියලා කියන්නේ එක්තරා ප්‍රදේශයක වාසය කරපු මිනිසුන්ට තියෙන නමක්. ඒ නිසා ඒක ප්‍රදේශයක් ඒ ප්‍රදේශය සම්බන්ධයෙන් උන්වහන්සේලාට නම් වැටුණා වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහරු මහින්සාසක කියන ස්වාමීන් වහන්සේගෙන් මේක ආරම්භ වුණා කියලත් අර්ථකථනය කරනවා. නමුත් අපි දන්න තොරතුරු අනුව පුරාණ පළවෙනි මහින්සාසක ගෲප් එක ආරම්භ වනවා කියලා වුණ අදහස් කරන්නේ පුරාණ දක්ඛිනගිරි පුරාණ ස්වාමීන් වහන්සේගෙන් පටන්. තවත් මහින්සාසක සමහරට දෙවෙනි කුලකේ වෙන්නට පුළුවන්. බ්‍රාහ්මණ ඒකුගේ disciple of a brahmin. ඒ කියන්නේ මේ ඒ මොනවා හරි ප්‍රදේශවල බල සම්පන්නව හිටපු කෙනෙක්ගෙන් පැවතෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා වෙන්නට ඕනේ. ඊට පස්සේ වාස්ති පුත්‍රය කියන එක වාස්ති පුත්‍ර ස්වාමීන් වහන්සේගේ පිරිස ඊට ධර්මගුප්තක කියන එක අදහස් කරන්නේ ධර්මගුප්තක කියන ස්වාමීන් වහන්සේගෙන් ආරම්භ වුණා කියන එක. සමහරු එක ධම්මරක්කිත ස්වාමීන් වහන්සේට සමාන කරලා තියෙනවා. සර්වස්තිවාදීන නම ලැබෙන්නේ සර්ව අස්ති සියල්ල අතීත අනාගත වර්තමාන සියල්ලම ඇත කියන අර්ථයෙන් උන්ට ඒ අර්ථකථනයේ නම ලැබිලා තියෙනවා. ඒ ડોක්ටර් ඉගෙන ඒ දර්ශනය පදනම් කරගෙන. සුවර්ෂ කාශ්‍යපීය කියන අය හම් වෙන්නේ සුවර්ෂ කියන රහතන් වහන්සේ. සුවර්ෂ කියන ස්වාමින් වහන්සේ කාශ්‍යපී ගෝත්‍රයෙන් පැවතෙන ස්වාමීන් වහන්සේගෙන් පැවතෙන පිරිසක් ලෙස. සංක්‍රාන්තිකවාදීන් කතා කරන්නේ ස්කන්ධයන්ගේ මූල ස්වභාවය භවයෙන් භවයට සංක්‍රමණය වෙනවා කියන සංක්‍රමණය වීමක් පදනම් කරගෙන උන්ට සංක්‍රාන්තිකවාදීන් කියලා කිව්වා. සෞත්‍රාන්තිකයන් කිව්වේ සූත්‍රය තමයි ඔතෙන්ටිසිටි ලෙස ගත්තේ ධර්මයේ ප්‍රධාන තේරුම් ගැනීමට ප්‍රධානම කරුණ ලෙස ගන්න ඕනේ අභිධර්ම නෙමෙයි සූත්‍ර කියන එක උන්ගේ අදහස උනේ. ඊට පස්සේ වාත්සී පුත්‍රය කියන අය වාත්සී පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් පැවතෙනවා කියලා අදහස් කරනවා. වජ්ජී පුත්තක කියලා ගත්තොත් එහෙම අර විදිහට වජ්ජී පුත්තක කොටසක් මහා සංඝිකයන් වෙත බෙදීලා ගියපු නැති කොටසක් තේරවාදීන් සමග එකට ඉඳලා පසුව බෙදුණා කියලා අදහස ගන්නට පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් කියන්නේ වාත්සී පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් පැවතෙන පිරිසක් ලෙස. ඊට පස්සේ එනවා ධම්මෝත්තරිය කියන නිකාය ගත්තම ඔවුන්ගේ අර ඩොක්ට්‍රින් එක නිසා නේද? ඔවුන්ගේ ඩොක්ට්‍රින් එක. ඒතර මෙතනදී විශේෂයෙන් කියන්නට ඕනේ මේ ධර්මගුප්තක කියන ස්වාමීන් වහන්සේ ඔවුන් සමහරව හඳුන්වලා තිනවා මුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් ලෙස. මේ ධර්මගුප්තක මුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙක් ලෙස හඳුන්වලා තියෙනවා. ඒතර ධම්මෝත්තරිය කියන පිරිස අර විශේෂ ධර්මයක් අනුගමනය කරපු නිසා අන්‍ය නිකාය වලට අන්‍ය සත්‍යයන්ට වඩා උත්තම සත්ව කොටසක් කියලා පුද්ගල කොටසක් ලෙස උන් හඳුන්වලා තියෙනවා. භද්‍රයානිකයන් ඒ Tamanගේ යානය යහපත් නිසා ඒ නිවන් යන යානය මහා යානය හීන යානය වගේ මේක භද්‍ර යානය ලෙස යහපත් යානයක් අනුගමනය කරන නිසා භද්‍ර යානික වුණා. නැත්නම් භද්‍ර කියන රහතන් වහන්සේගේ පරපුරෙන් නම් එන පිරිසක් නිසා භද්‍ර යානික බවට පත් වෙලා තියෙනවා. සන්නාගරික කියලා කියන්නේ නගර 6ක වාසය කරපු පිරිස. එහෙම නැත්නම් වන ලහබකින් යුක්ත ගිරි පර්වතයක ප්‍රධාන තමන්ගේ ගුරුවරයා වාසය කරපු පිරිස තමයි සන්නාගරික නැත්නම් සණ්ඩගිරිය කියලා හඳුන්වලා තියෙනවා. සම්මිතිය කියනකොට ඔවුන්ගේ නම එන්නේ සම්මිත කියන ස්වාමීන් වහන්සේගෙන් පැවතෙන පිරිසක් ලෙසත් හඳුන්වලා තියෙනවා. මේ විදිහට තමයි මේ නම් මෙහෙම අපිට ලැබිලා තියෙන්නේ මේ නිකාය තුල. දැන් අපි කතා කරා දවස් කිහිපයක්ම ගණනාවක්ම මම හිතන්නේ දවස් 8ක් විතර මේ නිකාය බෙහෙදය කොහොමද සිද්ධ වුනේ කියන එක අපි ගොඩාක් විස්තර සහිතව තව මේ කතා කරන්න විස්තර තියෙනවා. විශේෂයෙන් මේ කතා කරනවා නම් ඒ ඩොක්ට්‍රින්ස් අනුව කතා වස්තුව පදනම් කරගෙන තමයි මේ ශාසන ඉතිහාසයේ සැබවින්ම කතා කරන්නට ඕනේ. ඒක කතා කරන්නට තේරවාදී මූලධර්ම අපි හොඳට සම්පූර්ණ ඉගෙනගෙන තියෙන්නට ඕනේ. එතකොට අපිට ඊටාම හොඳ සංසන්දනාත්මකව මේක තේරුම් ගන්නට පුළුවන්. ඒ නිකායවල තිබිච්ච දර්ශනය තේරුම් ගන්නට පුළුවන්. ඒවා එකිනෙකට සම්බන්ධ කරලා සහ සැබවින්ම කියනවා නම් තේරවාදයේ හරියට තේරෙන්නට අන්නේ නිකාය මතත් අධ්‍යයනය කරලා තියෙනවා. ඒතකොට තමයි තේරවාදයේ බෝඩර් ලයින්ස් අපිට පේන්නේ යන්නේ. නැත්නම් අපි සමහර ලාවට වෙන වෙන අදහස් වලට එනවා. නොදැනුවත්වම සමහර ලාවට වෙන නිකාය වලින් පිළිගත් අදහස් වලට පැමිණලා ඉන්න පුළුවන් අපේ නොදැනුවත්කම තුලින්. දැන් අර පුතා එදා ඇහුවා මේ දස අකප වස්තු මම ඒකත් හෙට දවසේදී ලබා දෙන්නම්. මොකද දස අකප වස්තුව බෙදීමට ප්‍රධාන වශයෙන් හේතු උනේ අකප වස්තු 10 මොකක්ද කියන එක. මහාදේවගේ කරුණු පහ මන් දුන්නා නේද? අකප වස්තු 10ක් මම ලබා දෙන්නම්. ඊට පස්සේ අපි හෙට දවසේදී කතා කරනවා
ස්ථවිර නැත්නම් ථේරවාදය කියලා අපි අද අනුගමනය කරන වාදය අපි අනුගමනය කරන බෞද්ධ නිකාය කුලකය කොහොමද ස්ථාපනය වුණේ විශේෂයෙන්ම අශෝක අධිරාජ්‍යයේ තුන්වෙනි ධර්ම සංගායනාව ඊට පස්සේ ඒක ලංකාවට පැමිණීම ලංකාව තුළ ස්ථාපනයේ දේවානම්පියතිස්ස රජුගේ කාලේදී ප්‍රධානම රාජ්‍ය ආගම බවට පත් වෙලා ලංකාවේ ස්ථාපනය වෙලා මහා විහාරයේ පදනම් කරගෙන පැමිණෙනකොට පසු කාලයේදී අබේගිරිය ලෙස මහා විහාර ලෙස දෙකට කැඩීම අබේගිරි වාසීන් මහා විහාරයෙන්ම පැවතගෙන ආ වුණත් පසු කාලයකදී පහළ වෙච්ච වෛතුල්‍යවාදය පිළිගැනීම ඊට පස්සේ මහසෙන් රජුගේ කාලේදී වෙච්ච විනාශය ඒක ඊට පස්සේ ඔවුන් ජේතවනයේ නමින් නැවත නිකායක් බිහි වෙලා සාගලික නමින් ඔවුන් හඳුන්වීම ඊට පස්සේ ඒ වගේම සමහර අවස්ථාවලදී මහා විහාරයට හානි පැමිණුණා මහසෙන් රජුරුව නිසා ඕහාරික තිස්ස රජුරුවන් නිසා අබේගිරියේ වෛතුල්‍යවාදී පොත් බොහෝ ප්‍රමාණයක් ගිනි තිබ්බා විනාශ කරනවා ඒ වගේම ගෝඨාභය රජුරුව මහසෙන්ගේ පියා වෛතුල්‍යවාදී පිළිගත්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් හංමඩු ගහලා 60 දෙනෙක් ඉන්දියාවට පිටත් කරා වගේ ඒ නිකාය වලට රජයන්ගෙන් ඒ දර්ශනයන් පිළිගත්ත රජවරු නිසා වෙච්ච හානිත් තියෙනවා ඒ වගේම බොහෝ රජවරු මේ නිකාය දෙකටම උදව් කරලා තිනවා සමහර රජවරුන්ගේ එක රජ කෙනෙක්ගේ පුත්‍රයෙක් අබේගිරි නිකායේ පැවිද්ද පවා ලැබලා තිනවා අබේගිරි කියන්නේ සතුව තමයි දන්ත ධාතුව පවා පැවතුලා තිබෙනවා ඊට පස්සේ අවසානයේදී මහා පරාක්‍රම බහුක කාලයේදී තුන් නිකාය සමග කිරීම වශයෙන් මහා විහාර මතය ස්ථාපනය වෙලා ලංකාව එකම මහා විහාරීය පරපුරක් බවට පත් වෙනවා මහා පරාක්‍රම බහුගේ සමයේදී ඊට පස්සේ පසු ඒක ඒ වෙනකොට මහා විහාර පරාක්‍රම බහුගේ සමය වෙනකොට ගුරුකුල 8ක් අපිට හම්බ වෙනවා අෂ්ට ගුරුකුලයේ ළමින් පොළොන්නරු යුගයේ තිබිච්ච ගුරුකුල 8ේම විහාර පොළොන්නරුවේ ඇති වෙච්ච අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හිටපු මට විහාරේ නම් මතක නැහැ ප්‍රධානම විහාරය ඒකේ ඒ ගුරුකුල 8ම විහාරයේ ආවාසයම සකස් කරලා ප්‍රධාන විහාරයක් හදලා සංඝරාජ්‍ය පදවියක් ප්‍රථම වතාවට ලංකාව තුළ ඇති කරනවා ඒක පිළිගන්නේ සාරිපුත්‍ර සංඝරාජ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ක්‍රමානුකූලව දඹදිනිය යාපහුව කුරුණෑගල ගම්පල කෝට්ටේ ආදී යුගවලදීත් මේ මහා විහාර සම්ප්‍රදායම පවතිනවා. ඉතින් ඒ කාලවලදී අනුරාධපුර යුගයේ පටන්ම මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා දේශපාලනයට යොමු වෙච්ච බවකුත් තියෙනවා. සමහර රජවරු පත් කිරීම සම්බන්ධයෙන් මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීම ප්‍රකට වෙලා තිබෙනවා. ඒ නිසා සමහර රජවරු මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා එක්ක අමනාපකම් පවා ඇති කරගෙන තියෙනවා. අර අයියා මල්ලි දෙන්න අතරින් එක්කෙනෙක්ට සපෝට් කිරීම කියන කරුණ තුල. ඉතින් ඒ වගේ ඒ ලංකාවේ ඒ බෞද්ධ මහා විහාරයේ සම්ප්‍රදාය ගැන ලොකු ඉතිහාස කතාවක්. ඒක සියල්ල කතා කරන්න අවශ්‍ය කරන්න වෙන්නේ නැහැ. නමුත් අපි ඒකේ කොහොමද ඒ පරපුර ඇති වුණේ කියන එක හෙට කතා කරලා අනිත් දවසේදී කොහොමද අපේ අටුවා ටීකා සම්බන්ධයෙන් තේරවාදීන්ගේ කියන අදහස සහ ඒවා ලියවිච්ච හැටි කතා කරලා අවසානයේදී මේ සියලු නිකායවල රූපේ සම්බන්ධයෙන් මතිමතාන්තරත් අටුවා ටීකාවල අටුවා ටීකාවල රූපේ සම්බන්ධයෙන් තියෙන විවිධ මතාන්තර එකිනෙකට විරුද්ධ මතාන්තර ඒවත් කතා කරලා අපි දේශනා මාලාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දේශනාවෙන් අවසానයි ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ අනුවා පරිවර්තනයේ කියන සමයේදී සිතුල් පවුලේ රහතන් වහන්සේලා වැඩි කියන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඉතිහාසයේ ඊට කලින් සාමාන්‍ය ඉතිහාසය ගැන දැනුමක් නෑ බුදුගෝෂ හාමුදුරුවෝ පොත් පරිවර්තන කරන කාලේ ඉස්සෙල්ලා බැමිණි ඉතිහාසය මෙහෙමයි බැමිණිතියා මම කිව්වේ බුද්ධඝෝෂ වහන්සේ කාලේ ඉසිතුල්පගේ රහතන් වහන්සේලා ඉන්නව නැහැ කියන එක නෙමෙයි මම අදහස් කරේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ මහා විහාර සම්ප්‍රදාය පදනම් කරගෙන ලියනවා කියන ප්‍රකාශනය පොළොන්නරු යුගයේදී සාරිපුත්‍ර සංඝරාජ ස්වාමීන් වහන්සේ විවරණය කරනකොට උන්වහන්සේ කිව්වා මේ මහා විහාරය තෝරගත්තේ සම්ප්‍රදායෙන් කියන වචනේ දැම්මේ මෙතන අභයගිරිය චිත්තලපබ්බත වැනි වෙනත් මතධරණ විහාර වලින් වෙන්කොට දැක්වීමට කියලා සාරිපුත්‍ර සංඝරාජ ස්වාමීන් වහන්සේ පරාක්‍රම බහුගේ සමයේදී ලියන පොතේදී සාරාර්ථ දීපිනේදී මේක කියනවා. එතකොට ඒකෙන් කෙනෙක්ට ගන්න පුළුවන් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ කාලෙදිම චිත්තලපබ්බතේ සිතුල්පව්ව වෙන නිකායක අදහස් නිකායක් වෙන මේ මහා විහාරයට වඩා වෙනස් අදහස් දරපු නිකායක් ලෙස
සැලකුවා වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි සංඝරාජ ස්වාමීන් මේක කියන්නේ නැත්තේ කියලා කෙලිම පහසුවෙන්ම කෙනෙක්ට කියන්න පුළුවන්. නැත්තම් බුද්ධඝෝෂ සාංශේ කාලේ මෙහෙම තිබුණ නැතිනම් පසු කාලේ නම් ඒක උනේ සාරිපුත්‍ර සාංශට ඒක එහෙම කියන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එහෙම කිව්වත් වරදක් නෙවෙයි. ඒ නිසා කෙනෙක්ට කියනවා බුද්ධඝෝෂ සාංශේ කාලෙදිම තුල්පව්ව මහා විහාරයට වඩා වෙනස් අදහස් දරපු තැනක් වුණා කියන එක කියලා කියන්න පුළුවන්. බැමිණිතියා සෑය කියන එක එන්නේ වලගම්බාගේ කාලේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ලංකාවට ඇවිල්ලා පොත් පරිවර්තනය කරන ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. කියන්නේ අවුරුදු 600කට විතර පස්සේ. බැමිණිතියා සෑයට පස්සේ තමයි බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ පොත් රචනාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක පැහැදිලි ગેප් එකක් තියෙන එකක්. ඉතින් මම කියන්නේ එහෙම එකක් සාරත්‍ය දීපනී ටීකාවේ සඳහන් වෙලා තියෙනවා. සමහර මම ඔක අහුවම සමහර සංසලාගේ මේක චිත්තල පබ්බතේ චේතිය ගිරියද වත් කියලා හිතනවා කියන මට්ටමට ආවා. මොකද ඒක ටිකක් හිතා ගන්න අමාරු. මමත් ඉස්සලම කියවද්දි ටිකක් හිතුවා මොකද්ද මේ දැන් චිත්තල පබ්බතේ කියලා කියන්නේ සිතුල්පව කියන්නේ රහතන් වහන්සේලා 12000ක් වැඩ හිටියා නේද? සිතුල්පවගේ රහතන් 12000ක් හිටියා. සිත්තිස්ස මහරහම 12000යි නේද? අතරමඟදී එකතු වෙලා පිරිනොම් පෑවා කියලා කියනවා 24000. එතකොට එහෙම කතා ප්‍රවෘත්ති තියෙන තැන සාරිපුත්ත සංඝරාජ ස්වාමීන් වහන්සේ කියනවා පරාක්‍රම බහු සමයේදී බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පොත ලියනකොට මහා විහාර සම්ප්‍රදාය පදනම් කරගෙන ලියනවා කියන එකේ තේරුම අභයගිරිය චිත්තල පබ්බත වැනි අන්‍ය මත ධරපු අදහස් නෙවෙයි මම ගත්තේ මහා විහාර අදහස් විතරයි ගත්තේ කියන එකයි මේ කියන්න ඕන. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? චිත්තල පබ්බතය වෙන අදහස් දරපු තැනක් බවට පත් වෙලා තිබුණා කියන එක. ඉතින් ඔබතුමගේ ප්‍රශ්නේ හැටියට ගත්තම පළවෙනි ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ තමයි බැමිණිතියා සෑය. බුද්ධඝෝෂ සාංශගේ අටුවා පරිවර්තනයේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. 4 හෝ 5. ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ ඒ වසරේ ගාන ගොඩක් තියනවා කාලේ 600. ගොඩක් පින් ස්වාමීන් වහන්සේ ඒකයි. ස්වාමීන් වහන්සේ මට කියන්න පොඩ්ඩක් නාලන්දාවේ තේරවාදී භික්ෂුන් වහන්සේලා එතකොට වැඩ හිටියේ නැහැ කියලා එතන විනාශ වෙනකොට පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් නැවත පැහැදිලි කිරීමක් ඉතින් ඉන්දියාවේ දැන් බලන්න හියුන්සාන් එනකොට හියුන්සානුත් නාලන්දාවට යනවනේ. ඉතින් ඒ එනකොට ඉන්නේ වැඩිපුර මේ තේරවාද කියලා නෙමෙයි දැන් සම්මිතිය භික්ෂුන් වහන්සේලා. තේරවාද කුලකය ඇත්තටම ප්‍රබලව පවතින ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ සමහර ප්‍රදේශවල. දකුණු ඉන්දියාව වුණත් ඒ කතාව යද්දි මම ඒක හෙට කියන්න. දකුණු ඉන්දියාවෙත් මේ තේරවාදීනේ අනිත් ගොඩාක් නිකාය එකට ඉන්නේ දැන් අර සම්මිතිය ඉන්නවා අතන මේ මොනවද සර්වස්තිවාදීන් ඉන්නවා. ඒ වගේ මේකේ නානා බෞද්ධ අදහස් දරපු අය විසිරීලා හිටපු තැනක් මේ ඉන්දියාව කියලා කියනවා. හැබැයි උන් ඔක්කොම සමගියෙන් ඉඳලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉන්දියාව යනු අපිට තේරවාදය ප්‍රධාන වුණාට ඉන්දියානු ඉතිහාසයට ගියාම තේරවාදය කියලා කියන්නේ ඊටාම ගොඩාක් අල්ප මට්ටමකට පත් වෙනවා කාලයක් යද්දි. අල්ප කියලා කියන්නේ අඩු වෙනවා. අල්පම කියලා මම කියන්නේ අඩු වෙන. දැන් මහා සංඝ කියන වචනයෙන් බලන්න. මහා සංඝ පිරිසක් හිටියේ උන්ට. ඉතින් අඩු සංඝ පිරිසක් තේරවාදීන් වශයෙන් ඉඳලත් ඒකත් කැඩුනා නම් 12කට. නේද? දැන් මුල්ම බෙදීමේදීත් අඩු පිරිස තේරවාදී. මහා පිරිස මහා සංඝික. වචනෙන්ම තේරෙනවා මහා පිරිසක් ඉන්න ඇති කියලා. සමහර තැන් කියලා 10000ක සංඝායනාව. අපේ එක 700ක කියලා කියනවා. ඊට පස්සේ දැන් 700ක් නෙවෙයි ඉතින් සංඝයා ඉන්න ඇති ඕන තරම්. දහස් ගාණක් අනිවාර්යෙන් පැහැදිලිව. ඉතින් මේ හිටපු පිරිසත් තුන්වෙනි අශෝක අධිරාජ්‍යය වෙනකොට 12කට කැඩිලා. මේ කට්ටිය 6කට කැඩලා තියෙනවා. එතකොට තේරවාද කුලකේ එන්න පොඩි වෙනවා. එන්න අඩු වෙනවා. මට හිතෙන ඒක නිසා වෙන්න ඇති මොග්ගල ඒකත් හේතු වෙන්න ඇති මොග්ගලී පුත් විශ්වාසය මේක ප්‍රචාරය කරා. මේක හැමතැනටම යවන්න. උන්වහන්සේට තේරෙන්නේ නැති මේක සවයි වෙන්න අමාරුයි තේරවාදයට. මේ පසුබිමත් එක්ක ඉදිරියේදී. ඉතින් ඒ නිසා නාලන්දාව කියන එක බිහි වෙන්නේ ඒකේ ඉතිහාසයේ හැටියට මට ඒක ගොඩක්ම කියවලා තියෙනවා නමුත් මතක නැහැ ඒකේ වකවානු කාල වකවානු මේකේ ওই ලස්සන කතා තියෙනවා. ඒ කියන්නේ නාලන්දාව හදනකොට ඒක පොඩ්ඩක් කියන්නම් මේ හදන මිනිස්සු ඒ කතා ජනප්‍රවාදයක් එකේ තියෙන ණයෙක් මරනවා. ඒ භූමිය. ඔය කියන ණය මරන්න එපා කියලා සාමාන්‍යයෙන් කියනවනේ. එතකොට ඒක දැකලා හිටපු කවුද මේ ශාස්ත්‍රඥයෙක් හරි මේ තාපසයෙක් හරි කවුරු හරි කෙනෙක් කියනවා මේක අහවල් අවුරුදු ගාණක් පැවතිලා මම හිතන්නේ 1000ක්ද කොහෙද පැවතිලා මේකේ භික්ෂුන් වහන්සේලා
ඝාතනය වෙනවා කියලා අනාවැකියක් කියනවා. මේ හදන භූමියේ. මොකද ඒ වෙලාවේ වැඩ කර හිටපු මිනිස්සු මේ නාගයෙක් ඝාතනය කරනවා ඒ පරිසරයේ. ඒකේ ඒ කරපු ඒක බලලා තමයි මේ උන්වහන්සේ මේ එතුමා කියන්නේ. කියලාත් කතා තියෙනවා. ඒක වටිනා ලස්සන කතාව වෙන්නේ ඒක ලියන්නේ හියුන්සාං. හියුන්සාං වෙනකොට නාලන්දාව තියෙනවා. හියුන්සාං එනකොට නාලන්දාව තියෙනවා. මෙහෙම අනාවැකියක් කිව්වා කියලා ලියනවා එතුමා. ඒක තව අවුරුදු ගානකින් ඒ විදිහටම දන්නවනේ නාලන්දාවේ කතාවනේ. ඝාතන වෙනවනේ ලොකුවට. ඉතින් ඒක මම දන්නේ ඒක මම පොත කියව එකක්. ඒක තරම් ප්‍රසිද්ධ නොවුනේ ඇයි කියන එක. ඒ කතා ප්‍රවෘත්තිය. ඉතින් නාලන්දාවේ ඇත්තටම ගත්තම නාලන්දාවට එනකොට ප්‍රශ්නයක් අහන්න තියෙනවනේ ප්‍රශ්න අහනලා ගන්න කියලා. ඒ අහන ප්‍රශ්නෙත් ඊටාම ගැඹුරු පටිච්චසමුප්පාදයේ සම්බන්ධයෙන් අහන ප්‍රශ්න. නාලන්දාවේ විශේෂයෙන් ওই මාධ්‍යමික දර්ශනය ඊට පස්සේ සර්වස්තිවාදය මේ වගේ නානා විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ එක කුලකයක් එක ධර්මයක් විතරක් උගන්වන තැනක් වෙන්න බෑනේ. විශ්වවිද්‍යාලේ නානා දේවල් උගන්වලා ශිෂ්‍යයාට කැමති දේ තෝරගන්න දීලා ඒක අධ්‍යයනය නිකන් ලොකු පුලලු ලෙස පැතිරෙන. ඒ නිසා නාලන්දා වල විශ්වවිද්‍යාල. ඉතින් නාලන්දා විශ්වවිද්‍යාලයේ ඔය අපේ තේරවාදයේ එහෙම ලොකුවට අධ්‍යයනය කරපු බවක් තොරතුරු නැහැ. තේරවාදය. ඒ නිසා ඒක තේරවාදී විශ්වවිද්‍යාලයක් ලෙස නෙවෙයි. අනිත් හැබැයි ඒක අහවල් නිකාය විශ්වවිද්‍යාලයක් කියලා ලේබල් ගහන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඉන්න ඇති අහවල් නිකායේ ප්‍රධාන ආචාර්යවරයා වෙන්න ඇති. එහෙම කලින් කාට වෙනස් වෙන මොකද ඒක ටිකක් අර යම් කිසි ක්‍රමයකට ගවන් වෙච්ච ආයතනයක්. ඉතින් ඒ නිසා නාලන්දා විශ්වවිද්‍යාලය කියලා තේරවාදයේ ඇත්තට මතක් කරන තේරවාදී උතුරු ඉන්දියාවේදී දුර්වල වෙලා අවසානයේදී දකුණු ඉන්දියාවට සහ ලංකාවේ තමයි තේරවාදය ඉතිරි වෙන්නේ. තේරවාද දැන් හියුන්සාන් ස්වාමීන් වහන්සේට තේරවාදීන් ඉන්නවා ඉන්දියාවේ නැතුව නෙවෙයි තේරවාදීන් ඉන්නවා. තේරවාදීන් ඉන්නවා. නමුත් ප්‍රබල වශයෙන්ම ස්ථවිරවාදීන්ගේ බලකොටු බවට පත් වෙලා තියෙන්නේ ලංකාව සහ ඉන්දියාව ආදී ප්‍රදේශ. දකුණු ඉන්දියා ප්‍රදේශය. ඒ නිසානේ බුද්ධඝෝෂ වංශය යවන්නේ ලංකාවට ගිහිල්ලා ඒක කරගන්න කියලා. ඉතින් ඒ නිසා නාලන්දාව තිබිච්ච ඒ උතුරු ඉන්දියාවේ පැත්තේ තිබිච්ච නාලන්දාව තේරවාද විශ්වවිද්‍යාලයක් නෙවෙයි. තක්ෂශිලාව ඔය කියන්නේ නාලන්දා තක්ෂශිලා කියන ඒවා තේරවාද වික්‍රමශීලා. නාලන්දා වික්‍රමශීලා කියන විශ්වවිද්‍යාල ඒවා තේරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල නෙවෙයි. ඒවා වල ප්‍රධාන වශයෙන්ම අන්‍ය බෞද්ධ නිකායවල දර්ශන තමයි උගන්වලා තියෙන්නේ. විශේෂයෙන්ම ඉන්දියාවේ ප්‍රකට වෙනවනේ. යෝගාචාර, මාධ්‍යමික, වෛභාෂික, සෞත්‍රාන්තික. හියුන්සාන් ස්වාමීන් වහන්සේ එනකොට මේ හතර තමයි තියෙන්නේ. වෛභාෂික කියන්නේ සර්වස්තිවාදී. මාධ්‍යමික කියලා කියන්නේ පස්වෙනි සියවසේ ඇතිවෙච්ච නාගාර්ජුන ස්වාමීන් වහන්සේගේ අදහස. යෝගාචාර කියලා කියන්නේ විඥානවාදය, විඤ්ඤාප්ති මාත්‍රය. සෞත්‍රාන්තික කියන කුමාරලබ්ධ ස්වාමීන් වහන්සේ විසින් ඇති කරපු සෞත්‍රාන්තික ඔය කියපු සෞත්‍රාන්තික ඔය සංක්‍රාන්තික සෞත්‍රාන්තික එනිකාය. ඉතින් ඒ නිසා මේ ඒවා තමයි ප්‍රධානම කොටස් හතර ඉන්දියාවේ තිබිච්ච. ඒ වෙනකොට තේරවාදීන්ගේ බල දුර්වලයි වෙනකොට. ඒ වගේ දර්ශන තමයි මේ නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කළා තියෙන්නේ. මේ අපේ ලංකාවේ උන්ෙන් අපි හිතාගෙන ඉන්නේ තේරවාද බුදුදහම තියෙනවා කියලා මේ නමුත් දැන් ওই නිකාය වලින් කඩිලාපු වගේ එහෙම නිකායවල නැද්ද ලංකාවේ ඇතුලේ මොකද ආයතට හේතුව සමහර ස්වාමීන් වහන්සේලා එහෙම අපි අහලා තියෙනවා ධර්මයේ දේශනා කරනකොට අභිධර්මයේ ඉගෙන ගන්න ඕනේ නැහැ නිවන් අවබෝධ කරගන්න එහෙම කියනවා. ඒක නිසා එහෙම හැඟීමක් ඇති වෙනවා. එහෙම නිකාය වලින් කැඩලාපු මේ ඒ මතධර්ම ස්වාමීන් වහන්සේලා ඉන්නවද කියලා? එහෙම නෙවෙයි. දැන් ඉන්න එහෙම කවුරු හරි ස්වාමීන් වහන්සේලා කට්ටියක් එහෙම කපිස කියනවා නම් ඒවා අයිති වෙන්නේ මේ අර පරපුරෙන් ආපු අය නෙවෙයි. දැන් ස්ථවිරවාදීන්ගෙන් මේ ඔක්කොම කැඩුනේ. ස්ථවිරවාදීන්ගෙන් කැඩුනේ. ඒතර කවුරු හරි කියනවා නම් අභිධර්මයේ නෙවෙයි තේරවාදී අභිධර්මයේ අවශ්‍ය නැහැ තේරවාදී උගන්වන්න අභිධර්මයේ නැහැ තේරවාදය ඇතුලේ කියලා කිව්වනම් අපිට ඉතින් පැහැදිලිවම කියන්න පුළුවන් ඔවුන් අද කාලේදී වෙනම සෞත්‍රාන්තික කුලකයක්. තේරවාදී නෙවෙයි. කවුරු හරි කිව්වොත් එම් බාහිර රූපේ නැහැ කියලා. ඉතින් ඒකට ඔවුන්ගේ අලුත් කුලකයක් වුන් නිර්මාණය කරගෙන තියෙන්නේ කියන්නේ. ඒක අලුත් කුලකයක්. ඒක තේරවාදී නෙවෙයි. පැහැදිලිවම මේ වගේ වෙන වාදයකට වැටෙන. හැබැයි ඒ දැන් මාධ්‍යමික අදහස කෙනෙක් දරන්න පුළුවන් අද. ඒකෙන් කියන්නේ මාධ්‍යමික සංඝ පරපුරක් තිබුණා කියලා ලංකාවේ. මාධ්‍යමික සංඝ පරපුරක් නෑ ලංකාවේ.
යෝගාචාර සංඝ පරපුර නැහැ. තේරවාද සංඝ පරපුර, විනය පරපුර තේරවාද තියෙනවා. ඒක ගැන වාදයක් නැහැ ලංකාවේ තුල. නමුත් දර්ශනීය වශයෙන් මාධ්‍යමික අදහස් අරගත්ත ගමන් ප්‍රකාශ කරන ගමන් කෙලින්ම මේකෙන් තේරවාදයෙන් කැඩිලා ගියා වගේ උන් වැටෙන්නේ වෙන කුලකයකට. වෙන කුලකයකට. ඒ නිසා අද වුණත් නිකාය භේදේ ආරම්භ වෙන්න පුළුවන්. අද වුණත් නිකාය භේදේ ආරම්භ වෙන්න පුළුවන්. පැහැදිලිවම එතන දර්ශනමය වශයෙන් නිකාය භේදයක් තියෙනවා. නිකාය භේදය කියලා මම අදහස් කරේ කවුරු හරි කිව්වොත් බාහිර රූපේ නැත. බාහිර රූපේ සැලදිව දකින්නට බැරිය. සියල්ල විසිතේ මායාවක්ය. දේවල් ලෝකේ සත්‍ය වශයෙන් विद्यमान නොවේ. ඇතත් නැත නැතත් නැත පටිච්චසමුප්පාදයක්ය පවතින්නේ. මේ දර්ශන ඔක්කොම තේරවාදයෙන් පිටයි. අයි කතා කරන්න දෙයක්වත් නැහැ ඒක. එතකොට ඒවා සියල්ලම අපිට දාන්න පුළුවන් ආරි මෙහෙම ඇත නැත කියලා අන්ත දෙකක් නැත පටිච්චසමුප්පාදයක් පවතින්නේ. ඔවුනුත් කරේ බුද්ධ දේශනාවනේ අර්ථකථනය ඒක. දැන් මේ ඔක්කොමත් කරේ ඒකනේ. දැන් බාරාහවේ පංචස්කන්ධා බාරහාරෝච පුග්ගල කෙලින්ම සංයුත්ත නිකායේ දේශනාව. ඒ නිසා කවුරු හරි කච්චායන ගෝත්‍ර සූත්‍රය අරගෙන ඇත කිව්වොත් අන්තයක් නැත කිව්වොත් අන්තයක් පටිච්චසමුප්පාදයක් තමයි ලෝකේ පවතින්නේ. පරමාර්ථ ධර්මියෝ ඇතයයි නැතයයි නොකිය යුතුයි කියලා කිව්වොත් බුද්ධ දේශනාව විවරණය කරේ තේරවාදයේ වෙනස් ක්‍රමයකට. තේරවාදී එහෙම නෙවෙයිනේ කිව්වේ. තේරවාදයේ හැටියට තේරවාදී කියන්නේ මොකද්ද? පෙළ අටුවා ටීකා ආදී පරපුර. මේක තමයි තේරවාදය. කවුරු හරි කියනවා නම් තේරවාදය එක නෙවෙයි කියලා ඒක වෙන ප්‍රශ්නයක්. එහෙනම් ඒක වෙනම ඩිබේට් එකක්. ඒක කවුරුත් ඕන විද්වතෙක් පිළිගන්නවා. මේ තමයි තේරවාදය. ඒ තිනින් සමහරු කියනවා තේරවාදයේ මහා විහාරය ආරම්භ වුණා. තේරවාදය දෙවෙනි සංගායනාවෙන් පස්සේ ආරම්භ. කමක් නැහැ. මොන කතා තිබුණත් තේරවාදයට තේරවාදය කියන්නේ තේරවාදය. ඒක කඩන්න බෑ. ඒක ගැන වාදයක් නැහැ කවුරු ගාව. ඕක නෙවෙයි තේරවාදී මේකයි තේරවාදී කියලා කියන්න බෑ. මොකද තේරවාදී කියන එක පොත්වල ලියවිච්ච එක. තේරවාදයේ හරිද වැරදිද කියලා කෙනෙක්ට වාද කරන්න පුළුවන්. ඒක අයිතිනේ මිනිස්සුන්ගේ. මම කැමති නෑ අටුවාවට. ඒ නිසා මේක මෙහෙමයි වෙන්න ඕනේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි තේරවාදයේ ඩෙන්ටිටි නැති කරන්න බෑ. තේරවාදය කියලා එකක් තියෙනවා. ඒක පැහැදිලිවම well documented. black and white. ඒක කළු සුදු ලෙස විස්තර කරපු එකක් තේරවාදය කියන්නේ. ඉතින් දැන් තේරවාදී ඇතුලේ වාද තියෙනකොට ඒත් නමුත් තේරවාදී කුලකයේ ඇතුලේම වාද තියෙන්න පුළුවන්. ඒක වෙනම සිද්ධියක්. මූලික සිද්ධාන්ත බෑ කඩන්න. ඇත කියන්නේ ඒකාන්තයක් නැත කියන්නේ ඒකාන්තයක් පටිච්චසමුප්පාදයේ මධ්‍යම බුදුරණස් දේශනා කරන පටිච්චසමුප්පාදේ ඒ නිසා පරමාර්ථ ධර්මයේ රූපය ඇත හෝ නැතයයි කීම අන්තයක් කියලා ගත්තොත් පැහැදිලිවම තේරවාදයෙන් පරිබාහිරයි. විඥානයේ මේ සියලු දේවල් තියෙන කිසිවක් බාහිර නැහැ කියලා ගත්තොත් සිතෙන් හදාගත්ත දේවල් ඒකට සැබවින්ම කියන්නේ තේරවාදයෙන් පරිබාහිරයි. කොහෙට හරි එකට වැටෙයි. නැත්තම් ඒකට අලුත්ම නිකාය බවට පත් වෙයි. තේරවාදය ගත්තම ඉතින් ඒක වෙන්න පුළුවන් අද. ඒක හෙටත් වෙන්න පුළුවන්. කාට හරි බුද්ධ වචනේ මම නම් කියන්න පුළුවන් දැන් ඔන්න කෙනෙක් කියනවා බුද්ධ ഘോഷ ස්වාමීන් මේක වෙනස් කරා. මොනම හරි කතාවක්. මොනම හරි වචනෙන්කොත් බයිලාවක් හරි මොකක් හරි කතාවක් කියලා බුද්ධ ഘോഷ පොත් ටික ගිනි තිබ්බා. බුද්ධ ഘോഷ පොත් ටික වෙනස් කරා. මේ ආනුරාධපුරෙන් එක පස්සේ මේ රහතන් වහන්සේලා උපදින එක නැති වුණා. පොළොන්නරු යුගයෙන් පස්සේ නැත මොකක් හරි කියලා කමක් නැහැ. මොනම හරි ක්‍රමයකින් කියලා විස්තර කරොත් මේකයි මේ විවිධත්‍ය කියලා ඒ නොකියම කියාගන්නේ මම තේරවාදියෙක් නොවනවා කියන එක. තේරවාදය ඒක බුදුන්ගෙන් පැවත ආවත් කවුරු හරි කිව්වොත් බුදුන්ගෙන් පැවතෙන එක. කවුරු කිව්වොත් නෑ මැදදී ආරම්භ වෙච්ච එක. කවුරු කිව්වොත් ලංකාවේ ආරම්භ වෙච්ච. මොන කතාව කිව්වත් තේරවාදය කියලා එකක් ලෝකේ තියෙනවා. සමහර වෙලකට බනිනවා. ෆන්ඩමෙන්ටලිස්ට්ලා කියලා කියනවා තේරවාදී. එහෙම කියන අය ඉන්නවා. එතකොට මේ තේරවාදයට විරුද්ධවනේ. හැබැයි හැමෝම දන්නවා මේකට විරුද්ධ වෙන එකඟ වෙන හැමෝම දන්නවා තේරවාදී කියන්නේ මොකද්ද? ඒ නිසා කවුරු හරි අභිධර්මය බැහැර කරලා ධර්මයේ විස්තර කරොත් බැහැර කරලා විස්තර කරනවා කියන එක අවශ්‍ය ඒක අවශ්‍ය නැහැ. ඒක නෙවෙයි ධර්ම විස්තර වෙන්න ඕනේ කියලා වෙන ක්‍රමයකට ධර්ම විස්තර කරොත් සිත් දෙකක් එකපාර පහළ වෙනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියනකොට සිත් දෙකක් එකවර පහළ වෙනවා කියලා කිව්වොත්. මූලික સિદ્ધාන්ත. පරමාර්ථ ධර්මයේ ඇතයි නැතයි කිය යුතු නැහැ කියලා කිව්වොත්. බාහිර රූපේ දැනගත නොහැකි කියලා කිව්වොත්. සියල්ල සිතේ මායාවන් කියලා කිව්වොත්. කිසිවක් නැත කියලා කිව්වොත්. මේ සියල්ලම මූලික තේරවාද સિદ્ધාන්ත අමුවේ බිඳීමක්. අමුවේ බිඳීමක්. ඔවුන්ට කියන්න පුළුවන් මේක බුද්ධ වචනේ. ඉතින් ඒකයි ඉතින් හැමෝම කියන්නේ බුද්ධ වචනේ මෙහෙමයි කියලා. ඒකට කියන්න පුළුවන් මේක බුද්ධ වචනේ. ඒක තමන්ගේ අයිතිය. තේරවාදීන් කියන මේක තමයි බුද්ධ වචනේ කියලා. සැබෑ බුද්ධ වචනේද නැද්ද කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. තේරවාදය අනුකොමද්ද?
ඒක පස්සේ කාලෙක වෙනස් වුණාද නැද්ද කියන එක කවුරු හරි තර්ක කරනවා නම් ඒක වෙනම කතාවක්. මම කියන්නේ ථේරවාදය හැනු මේකයි. ඒ නිසා ඔබතුමිය කිව්වාගේ කවුරු හරි කෙනෙක් එහෙම කතා කරනවා නම් ඔවුන් වෙනම කුලක නිකායවල අලුත් නිකායවලට නොදැනුවත්වම වැටෙනවා. ඒ වැටීම ස්ථාවර වෙන්නේ කවද්ද? ථේරවාදයේ හරියට විස්තර කළා well define හරියට ඒක විස්තර වෙච්ච දවසට අනිත් හැමෝටම තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ඔබ වහන්සේ ථේරවාදී නෙවෙයි. ඔබ වහන්සේ ථේරවාදයෙන් පරිබාහිරයි. මේ කියන කතාව ථේරවාදී නෙවෙයි කියලා බය නැතුව ඔබට කියන්න පුළුවන් ඉදාට. හැබැයි ඒකට ථේරවාදයේ හරියට well define වෙන්නට ඕන. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මේ පරපුරවල සංඝයා හිටියා මාධ්‍යමික සංඝ පරපුරක් තිබුණා යෝගාචාර ලෝකෝත්තරවාදී සංඝ පරපුරක් තිබුණා කියන්න බෑ. මේ අද ඇති වෙන අලුත් නිකාය භේදයක් ගැන ඔය කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම තේරුවන් සර්. තේරුවන් සර්. වෙනත් මේ දස සංයෝජන ධර්ම වලින් මේ ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ නාලිකාව කියලා සංයෝජන පහක් තිබුණා ප්‍රමාණවත් කියලා. ඒක මේ දේවවාදයේ පටහැනියද? සංයෝජන ධර්ම පහක් තිබුණම දැන් මේ සක්කාය දිට්ඨිය විද්‍යාව විගතව බලවද කාමරාග පිටකකින් කියන පහ ප්‍රහාණය කරාම රහත් බවට පත් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ අනිත් ටික ඕනේ නැහැ කියලා තමයි කියන්නේ. ඒක හඳුනා ප්‍රසිද්ධ මේ සියලු නාලිකාවල බල කියනවා. ඉතින් එතකොට එතකොට ඒක තේරවාදයට ගැලපෙනවද කියලා මම නෑ ඒ අදහස මම මේ ස්වාමීන් වහන්සේ ගැන විවේචනය හෝ මේවා කරන්නේ නැහැ. ඒ අදහස තේරවාදී නෑ. සංයෝජන පහ දුරු කරොත් අනාගාමී තත්ත්වයට පත්වන්නේ. ඉතිරි සංයෝජන පහ දුරු කරොත් තමයි අරිහත්ත්වයට පත්වන්නේ. ඒක තේරවාදී අදහසක් නෙවෙයි. පැහැදිලිවම කියන්න පුළුවන්. ඒක මම හිතන්නේ ඕනම ගොඩාක් ධර්මයේ සාමාන්‍ය ඉගෙන ගන්න ඕන කෙනෙක් දන්න එකක්. පළවෙනි සංයෝජන තුන දුරු කරොත් සෝතාපන්නයි. 4යි 5යි 2 තුනී කරොත් සකදාගාමි 4යි 5යි 2 සම්පූර්ණ නැසුරොත් අනාගාමි 6 7 8 9 10 දුරු කරොත් රහත්. ඒ නිසා ඒ වගේ තැන්වල බය නැතුව අපි කලබල වෙන්න එක නෙමෙයි කරන්න ඕනේ. අපි කියන්නේ අයියෝ මේ හාමුදුර එකක් කියනවා අර හාමුදුර එකක් කියනවා කියලා නෙමෙයි. මේක තේරවාදයේ නවන ධර්මයක්. මම උතන කියන්නේ නැහැ මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරි හෝ වැරදි කියන කතාව මම කියන්නේ නැහැ. මම කියන්නේ ඔක තේරවාදී කතාවක් නෙවෙයි. ඒ නිසා අපිට තේරවාදයේ මූලධර්ම ඉගෙන ගත්තම හොඳට තේරවාදී ධර්මය මොකද්ද තේරවාද නොවන ධර්මය මොකද්ද කියලා කතා කරන්න පුළුවන්. පැහැදිලිවම මේක තේරවාදී කතාවක් නෙවෙයි. තේරවාදයේ පරිබාහිර කතාවක්. එහෙම කිව්වා නම් ඔබතුමා කියන විදිහට. තේරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. කවුරුද තෙරුවන් ස්වාමීන් අන්තර්භවී ගැන අන්තර්භවය ඒකත් එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තම තේරවාදී මතයට විරුද්ධ ඔව් තේරවාදී අදහසක් නෙවෙයි. තේරවාදී අන්තර්භවය පිළිගන්නේ නැහැ. තේරවාදී අන්තරාභවය පිළිගන්නේ නැහැ. අන්තරාභවය පිළිගන්නේ මහා සංඝික. නෑ. මට මතකයි සර්වස්තිවාදී. මට ඒක හරියට මතක නැහැ. ඒක නිකායක්. ඒක ප්‍රධානම කතාවක් මට ඒක අමතක වෙන්න සුදුසුත් නැහැ. මේ අන්තරාභවය පිළිගත්ත කීපයක් මෙතන ඉන්නවා. අන්තරාභවවාදී. ඉතින් මට ඒක මතක් වෙන්නේ ඒකපාරට. අන්තරාභවය කියන එක ගත්තම විශේෂයෙන්ම මට හරියටම තොරතුරු ටික මතක නැහැ කියවපු ටික. මිනිස්සෙක් වෙලා මිනිස්සෙක් වෙනකොට මිනිස්සෙක් වෙලා දෙවියෙක් වෙනකොටක් තියෙනවා මතක නැහැ. කොහොම හරි ඔය තියන් නිකන් අර යම් සම්භාවිතාව ටිකක් තියෙනවා. සමහර ජීවිතවලදී මේ අතරමැද අවස්ථාවක ගත කරනවා. අතරමැද අවස්ථාවක ගත කරනවා. එතකොට ඒක දැන් ඔය ටිබෙට් දර්ශනේ එහෙම පැහැදිලිවම තියෙන එක. අන්තරාභවවාදය කියන්නේ. බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ඒකට රුචි කරා. බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් රුචි කරා. උන්වහන්සේ ඒක පැහැදිලිවම කියන එක. උන්වහන්සේගේ අදහස තමයි උන්වහන්සේගේ අදහසට එන්නේ මේ තේරවාද මහායාන මොකක්ද ප්‍රශ්නයකින් එන එකක් නෙමෙයි. අර පරිේෂණදී පරිේෂණ කරනවානේ හරි ඔය එක එක নানা දේවල් කරන්නේ උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ අර ගොඩාක් පරිේෂණ දිනවා මෙහෙම ඇස්ට්‍රල් බොඩි එක නේද? මනෝකාය උඩට ගිහිල්ලා මියා බලපු කතා ඊට පස්සේ අර විශේෂ මහත්යෙක් ගැන කියන කතාවක් මම පොඩ්ඩක් කියන්න. උන්වහන්සේ කියපු බණකට තියෙන එක මේ විදේශීය මහත්යෙක් පෙර භව පසු භව විශ්වාස කරන්නේ නැති කෙනෙක් නෝනයි පුතයි මහත්මයා ජීවත් වෙනවා. හොඳ සමගි සම්පන්න පවුලක්. පුතා තාම කුඩා කාලේ මිය යනවා. ඉතින් නෝනා අම්මට ඉතින් දරා ගන්න බෑ ගොඩාක් දුකයි අම්මට. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් කාලයක් යනකොට ඉතින් ලොකු ෂොක් එකක් ලස්සන පොඩි ළමෙක් ඉස්කෝලේ පොඩි කාලේ යනකොට 2-3 වසර වගේදී මිය යනවා. ඊට පස්සේ නෝනා ටික දවසක් ගිහිල්ලා කියනවා පුතා ඉන්නවා පේනවා කියලා නෝනා කියනවා.
ඊට පස්සේ ඒ පුතාගේ ස්වරූපය. ඊට පස්සේ මෙයා විශ්වාස කරන්නේ මෙයා හිතන්නේ hallucinations මේ නෝනාගේ දුකට දරා ගන්න බැරුව අම්මනේ ඉතින් ආදරෙන් ලරුවට කියලා හිතන් ඉන්නවා. ඊට පස්සේ ටික ටික යනකොට මට මතකයි ෆොටෝ වල ඉන්නවා. ෆොටෝ වල ඉන්නවා හරි එයා නෑ නෝනා විතරම කියනවා. ඉතින් මෙයාටත් යම් තොරතුරක් හම්බ වෙනවා. ඊට පස්සේ කොහොම හරි ටික කාලෙකින් තව ළමයෙක් පිළිසඳ ගන්නවා කුසේ. ඊට පස්සේ නෝනාට අර පේන එක නතර වෙනවා. ඉතින් උපදිනවා ළමයා. අර ළමයා ටිකක් ඒ පළවෙනි පුතා වගේම ඉතින් හරිනේ එකම තාත්තගේ පුතාලානේ. අම්මගේ තාත්තගේ. ඊට පස්සේ මේ ඉස්කෝලේට එක්කන් යන දවසේදී ගිය ගමන් මේ ළමයා ඉස්කෝලේ මේ පන්තිවල නම් අහවල් ගුරුවරයා යාළුවන් එක දිගට කියාගෙන යනවා. ඊට පස්සේ මේ මිනිස්සයා උච්චේද දෘෂ්ටියක හිටියේ උත්පත්තියක් නැහැ කියලා මෙයා මේක අධ්‍යයනය කරලා තව විද්‍යාඥයෝ ගාවට ගිහිල්ලා එහෙම කෙනෙක් පරීක්ෂණයක් කරලා ඊට පස්සේ මෙයා තීරණය කරනවා මෙහෙම දෙයක් තියෙනවා උත්පත්තියක් තියෙනවා කියලා. එයා පෙර භවයේ පසු භවයේ පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා. කර්මවාදී ක්‍රියාවාදී කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් උන්වහන්සේගේ තර්කය තමයි උන්වහන්සේගේ තර්කය මේ තේරවාදී කියනවා තන්ත්‍රාභාවය හරිය කියනවත් නෙවෙයි. මේ උන්වහන්සේගේ තර්කය මිය යනකොට ඍතුජ කය මිය යනවා කර්මජ සහ චිත්තජ රූප තියෙන කයක් මේ කයින් එළියට එනවා. තේරවාදයේ හැටියට එහෙම විදිහටීමක් එන්නේ නැහැ. තේරවාදයේ හැටියට තියෙනවා මනෝමය ඉද්ධිවිද ඥානය කියලා එකක්. මනෝමය ඉද්ධිවිද ඥානයේදී හරියට කඩුවකින් කොපුවෙන් කඩුව එළියට ගන්නවා ඒක ගරන්නේ මේ හා සමාන රූපයක් නිර්මාණය කළා ගන්නවා වගේ කියලා කියන්නේ. ඒ කියන්නේ තව රූපයක් නිර්මාණය කරනවා. තමන් හා සමාන රූපයක් නිර්මාණය කරනවා. ඒතර ඒක කියන්නේ හරියට කොපුවකින් කඩුව ඇතලා ගන්නවා වගේ තම ඒ වගේම එකක් හදනවා කියන එක. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ කර්මජ රූප පරම්පරාව එළියට ගන්නවා කියලා. ඒක ඍතු රූප ටික. චිත්තපච්චේ උතුජන නේද? ඒ රූප. එතකොට බලංගොඩ සායනස්සගේ අදහස් තමයි කර්මජ චිත්තජ කියන මේ දෙක මේ කයෙන් එළියට යනවා. ඒක මැරිලා යනව නෙවෙයි. තාම පෙර කර්මයමයි තියෙන්නේ. තාම මේ ජීවිතයමයි. සම්පූර්ණයෙන් මැරිලා නැහැ. ඍතුජ කය මැරිලා. කර්මජ කය මැරිලා නැහැ. ඒ ධර්මයෝ අනිත්‍යයි දුකයි අනාත්ම මොහොතක් පාස ඉපදෙනවා බිඳෙනවා පරම්පරාව වශයෙන් පවතින. මේ බලංගොඩ සාංශේ කතාව. ඒ නිසා ඒක අනාත්මයි. මේක කාලයක් ඉඳලා සුදුසුතනාවම ඔන්න පිළිසිඳ ගන්නවා. ඒ නිසා අර කියනවනේ සමහර ඔය ඒකේ උන්වහන්සේ ගේන්නේ දැන් ඔය මෝහණය කරාම නේද? මම ශ්‍රීමා බෝධිය ගාව ඉඳලා බලන් ඉඳලා එක පාට තෝරගෙන ගියා. අර එහෙම කියනවනේ කතා නේද? මේ මොන තරම් කතාවද? ඇක්සිඩන්ට් වෙච්ච අය එහෙම කියන්නේ. ටිබෙට් සම්ප්‍රදාය දෙනවා බුක් ඔෆ් ඩෙත් කියලා. මිය ගියාට පස්සේ දවස් ගාණක් මලමිනී ඉස්සරහා මේ පොත කියවනවා. මේ පොත කියවනකොට ඒකේ තියෙන්නේ මොනවද? ඔබ අන්තරාභවයේදී හමු වෙන දේවල්. මෙහෙම හම්බ වෙයි, මෙහෙම යක්ෂයෙක් හම්බ වෙයි, මෙහෙම දේවල් හම්බ වෙයි, රාගයට බරව, ද්වේෂයට බරව. ඒවට කොහොමද මුහුණ දෙන්නේ කියන එක බුක් ඔෆ් ඩෙත් එකේ විස්තර කරනවා. මේ මිනිස්සයාට. එයා මේක අහහා ඒ ලැබෙන අත්දැකීම් වලින් බේරි ගිහිල්ලා අවසානයේදී මව්පියන් තෝරගන්නවා. කොටින්ම කියනවා නම් කාම සේවනයේ යෙදෙන හැටි පව බලන් ඉන්නවා. ගිහලා තෝරගන්නවා අහවල් මව ගාවට තමයි යන්නේ කියලා. ඊට පස්සේ ඒ දවස් ගාණක් ඇතුළත ඒක සිද්ධ වෙනවා. ඒකෙදි ඒ ගමන එයාට ඒ කොහොමද සමහර තැන්වල එයා ට්‍රැප් වෙන්න පුළුවන්. එතකොට එයාට මනුස්සාත්ම භාවයකට එන්න බෑ. ඒ උපදේශය තමයි බුක් ඔෆ් ඩෙත්. ඉතින් ඒ වගේ මේ වෙනම අන්තරාභවය කියලා වෙනම සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් ඒක උන්වහන්සේ රුචි කරා එක. හැබැයි උන්වහන්සේගේ තියෙන ලස්සන තමයි උන්වහන්සේ කියනවනේ ඒක. තේරවාදයේ හැටියට අන්තරාභවයක් නැත. අනිත් ධර්ම හැටියට අන්තරාභවයක් ඇත. මම රුචි කරන්නේ ඒක. ඉතින් ඒක හරිනේ. ඒක තේරවාදයේ විකෘති කිරීමක් නෙමෙයිනේ. නේද? පැහැදිලි. දැන් තේරවාදයේ නමින් තේරවාද ස්වරූපයෙන් තේරවාද ලේබල් එක සහිතව බාහිර රූපයක් නැහැ කිව්වොත් පරමාර්ථ ධර්ම ඇත හෝ නැත පටිච්චසමුප්පාදයක් පවතින මේක තේරවාදී විකෘති කිරීම. මේක තේරවාදී විකෘති කිරීම. බලංගොඩ සාංශි තේරවාදී විකෘති කරේ නැහැ. උන්වහන්සේ දන්නවා තේරවාදී අදහස මොකද්ද? මහායාන අදහස මොකද්ද? මාධ්‍යමික අදහස මොකද්ද? වෛතුල්‍ය අදහස මොකද්ද? අන්ධක අදහස මොකද්ද? උන්වහන්සේ දන්නා. මොකද ත්‍රිපිටකයේ කියවපු අධ්‍යයනය කරු මහා ප්‍රඥෙක් නේද? ඉතින් ඒ නිසා ඒ අන්තරාභවය ගැන උන්වහන්සේගේ අදහස හරි very clear. ඒ කියන්නේ මේක තමයි මම මේකට රුචි. ඒක මිනිස්සුගේ අයිතිය. ඉතින් ওই විදිහට අන්තරාභවය කියන එක ඔහොම එකක්. ඕක බුද්ධඝෝෂ සාංශය අටුවාව ලියනකොටත් නේව ඉද න හුරං න උභය මන්තරේන කියන බාහ්‍ය සූත්‍රයේ එන ඒ පාඩේ අරගෙනත් සමහර අය මෙතන අන්තරාභවයක් කියලා විස්තර කරනවා. අපේ තේරවාදයේ හැටියට නේව ඉද න හුරං න උභය මන්තරේන කියන එක මට ක්‍රම දෙකකට නේද? ක්‍රම දෙකක් නේද? ක්‍රම දෙකකට ඒක විස්තර කරනවා. ඒක අන්තරාභවයට නොයන විදිහට සමහරු ඒක අන්තරාභවයක් ලෙස විස්තර කරනවා. ඒ නිසා අන්තරාභවය යනු තේරවාදී අදහසක් නොවේ.
කියන එක පැහැදිලිව කියන්නට ඕන. තේරවාදයේ හැටියට මිය ගිය ගමන් කොයි හෝ තැනක ප්‍රතිසන්දිය ගන්නවා. හරියට අහසට කෝට්ටක් ගැහුවොත් එහෙම ගලක් ගැහුවොත් කොහි හරි වැටෙන්නා වගේ අනිවාර්යෙන් අලුත් ප්‍රතිසන්දියක් ගන්නවාමයි කියන එක තමයි අදහස. කතාවස්තුවේ ඒක ප්‍රතිෂේධ කරන්නේ අන්තරාභවයක් තියෙනවා නම් භව 9ක් නෙවෙයි භව 10ක් විය යුතුයි. විඥානට්ඨිති 8ක් විය යුතුයි. ಜಾති මොනවද? ගති 5ක් නෙවෙයි 6ක් විය යුතුයි. ආදී ලෙසට තමයි තර්කය අරගෙන යන්නේ. ගොඩක් නැත්නම් තේරුම් ඊරෝසන්නයි ස්වාමීන් වහන්සේ සර්වස්ත්‍රවාදීන් එහෙම දැන් මේ අපේ ලංකාවේ බුරුමේ තායිලන්තයේ තේරවාදී තියෙනවා වගේ වෙනත් කොයි හරි රටක පැතිරිලා තියෙනවා. සර්වස්තිවාදී කියන නිකාය නැහැ පොත් ටික තියෙනවා. දැන් ටිබෙට් කට්ටිය සර්වස්තිවාදී අභිධර්ම ඉගෙන ගන්නවා. ඊට පස්සේ කොරියන් පැත්තේ කොරියාව පැත්තේ ඒවල ඒක ඉගෙන ගන්නවා. සර්වස්තිවාදී සංඝ පරපුර කියලා මම අහලා නැහැ. මං හිතන්නේ ඒක නැති වෙලා තියෙනවා. සර්වස්තිවාදී සංඝ පරපුර. ඔය ධර්මගුප්තක සංඝ පරපුර ඉන්නවා. ඊට පස්සේ තව ඕකේ දැම්මන්නේ තවත් ඉදිරියට කැඩෙනවා ඕක. දිගට. එහෙම ආපු සංඝ පරපුර වල තියෙනවා. ඔය තේරවාදී කුලකයේ තේරවාදීන් අමතරව ඔය තේරවාදී පැත්තේ හිටපු කුලකවල තව කපරපුරු ඉන්නවා. කොරියාවේ එහෙම. භික්ෂුණීන් වහන්සේලාත් ඉන්නවා ඒ කට්ටිය. ඉතින් ඒ කට්ටිය ගොඩක් වෙලාවට අධ්‍යයනය කරන්නේ සර්වස්තිවාදී අභිධර්ම. අභිධර්මයේ anu අභිධර්ම දෙකයි දැනට ලෝකේ තියෙන්නේ. ප්‍රධාන වශයෙන්. තේරවාද අභිධර්මය සර්වස්තිවාදී අභිධර්ම. සර්වස්තිවාදී අභිධර්ම. ඉතින් ඒ නිසා ඒ සර්වස්තිවාදී අභිධර්මය මහායාන සහ ඒ අනිත් රටවල තියෙන ඒ නිකායවල විශේෂයෙන් අධ්‍යයනයට ලක් කරනවා. අපි දැන් මහායාන කියලා කියන සමහර අය මේ ඒ තේරවාද ඔය පරපුරෙන් ආපු අය ඉන්නවා සමහර රටවල. සමහර මේ භික්ෂු පරපුර. බොහොම පින්තේරුවන් සර්. එහෙම එකක් නේ භික්ෂුණී පරපුර ගෙනාව කියන්නේ. එහෙම එකක්. ඔය ධර්මගුප්ත කට්ටිය එහෙම චීනනේ ප්‍රචලිත වෙන්නේ. අවසරයි සාන්නස් සර්නේ. සාන්නස් මේ ඔය මේ දැන් කියපු නිකාය වලට අමතරව මේ තව විදියට කැඩෙනවා සාන්නස් ඒ කියන්නේ මේ යෝගාචර කියලා කියන ඒව ඒ පස්සේ කැඩෙන්නේ. ඒ කියන්නේ මේ දැන් මේ තුන්වෙනි සංගායනාව ආශ්‍රිත වුණ අපි කතා කරන්නේ. පස්සේ කැඩෙනවා යෝගාචාර. ඕක මේ මහා සාංගික කුලකෙන් මේ පැත්තෙන් කැඩෙන්නේ. මම දන්න හැටි කෙලින්ම මහා සාංගිකයන්ගෙන් කැඩෙන්නේ ඕක. යෝගාචාර. මම ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. මතක නෑ මට. යෝගාචාර මාධ්‍යමික යෝගාචාර. ওই දෙක එනවා. ඊට පස්සේ තව ඒවා එනවා. ඒ කියන්නේ තව නිකායවල කැඩෙනවා. ඒකත් ඇත්තටම කතා කරන්න ඕන නිකාය දෙකක් යෝගාචාර හා මාධ්‍යමික. නමුත් ඒක මේ රූපේ පාඩම වෙලාවේ ඇදලා ගන්න මම කැමති නෑ. මේ මම එහෙම යෝගාචාර සහ මාධ්‍යමික කියන දෙක විශේෂ කුල දෙකක්. ඒක කතා කරන්න සුදුසු කුල දෙකක්. ඒක පසු කාලේ නැති වෙන්නේ. එකක් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ එකක් ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේ. ඒක මෙතන නෑ. ඒක මෙතන නෑ. දැන් සෙන් කියලා එකක් එනවනේ. සෙන් ඊට පස්සේ මහායාන, වජ්‍රයාන, ඒ පසු කාලීන වෙනවා. ඒවා මේ ට්‍රී එකේ නෑ ඒකට. අතරවසන මේ සෙනසන අන්තරාභවයක් කියන එක ගත්ත සයනත දැන් මනුස්ස ලෝකයේ දැන් එහෙම බලවෙනස් කරනස අපිට ඒ තීරණය කරන්න සබ සම්පත් වලින් මේ නිවාස තුළ සබ සම්පත් තියෙනවා අපිට එතන එළවලුත් එහෙම යන්න පුළුවන් කියන වගේ එහෙම දෙයක් විතර අර ඒක තේරවාදයේ ගොඩක් පටහිණි වගේ නේ සයනස සමහරට එහෙම යන්න පුළුවන්. එහෙම බැරි වෙන්නේ නැහැ. අනිවාර්ය නෑ යනවා කියලා. අහවල් කෙනාගේම කුසේ උපදින්න ඕන කියලා ප්‍රාර්ථනා කරොත් ඉතින් තේරවාදයේ හැටියට විස්තර කරොත් මොකක් හරි සුගති ආත්මික ඉපදිලා යම් කාලයක් අරයා සුදුසු වෙනකොට මිය ගිහිල්ලා උපදින්න ඕන. එහෙම යනවා නම් එයා සුදුසුත් නැත්තම් මේ මව් කුස්සය සූදානම් නැත්තම් බැවිරයි මව්ක දැන් දුර්ගම රජුරන්ගේනේ. කවුද ආරාධනා කරනව නේද? මහාමායා දේවී මහාමායා නෙවෙයි සමහර. මිහාර මහ දේවී මේ කාවන්තිස්ස රජුරු ආරාධනා කරාට සාමණේර හාමුදුරුව කෙනෙක්ට ආරාධනා කරා. ඒතකොට බර වුණා කියනව නේද? කරත්තේ. කරත්තේ බර වුණා පිළිසිඳ ගත්ත අවස්ථාවේදී මම අහලා තියෙනවා. එහෙම නේ? දැනුණා නේද? යා පිළිසිඳ ගන්න. පිළිසිඳ යනකොට නේද? මේ ගිහිල්ලා ආපහු එනකොටම අපවත් වෙනවා. අපවත් වෙනකොටම පිළිසිඳ ගන්නවා. එහෙම අවස්ථා ගැන තියෙනවා පොත්පත්වල. දුර්ගම රජුණන්ගේ පිළිසිඳ ගැනීම එහෙමයි කියන්නේ. සාමණේර කෙනෙක් ගියාත්මේ. ගිහිල්ලා හැබැයි ටිකක් අර ජාතික හැඟුම තියෙන කැක්කුම තියෙන සාමණේර කෙනෙක්. ඊට පස්සේ ආරාධනා කරනවා මහාමායා විහාර මහ දේවී රජුරුවනේ. කාවන්තිස්ස රජු දෙන්නම හරි කොහොම හරි ආරාධනා කරනවා එක්කෙනෙක් හරි. ඊට පස්සේ යනකොට මේ පොඩි ඒ හාමුදුරුව අපවත් වෙලා මේ විහාර මහ දේවියගේ කුස පිළිසිඳ ගන්නවා. ඉතින් ඒ වගේ සමහර අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන් කියන්නේ අනිවාර්යෙන් ඒකට සුදුසුකම් සැපිරලා තියෙන්න බෑ නේද? මව් කුස සූදානමින් තියෙන්න බෑ ඒකට.
ඒ නිසා මේ එහෙම එකක් වෙනවා නම් බැරි වෙලා හරි. එහෙම එකක් වෙනවා නම් එක්ක දිව්‍ය ලෝකයක හරි නැත්නම් සුගති ආත්මික ඉපදිලා ඊට පස්සේ අර කර්මානුරූපව අරක සකස් වෙනකොට එතනින් චුත වෙලා ප්‍රාර්ථනානුව අර වගේ තැනක උපදිනවා වෙන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොදුවේ ධනවත් පවුලක උපදීවා කියලා කිව්වොත් එහෙම කොහි හරි ධනවත් තැනක තමයි උපදින්නේ. ධනවත් සම්‍යක් දෘෂ්ටික ලංකාවේ එහෙම කියලා වෙන්න වැඩි කරොත් එහෙම ඉතින් පොසිබිලිටි එන්නේ අඩු වෙනවා. නේද? එන්න වැඩි කරොත් අහවල් පළාතේ අහවල් ගමේ අහවල් කුලයේ කියලා එහෙම කිව්වොත් එහෙම එන්න මේ අර zoom කරන්න වගේ එන්නේ පොසිබිලිටි අඩු වෙනවා. ධනවත් තැනක උපදීවා කොහි හරි ධනවත් තැනක උපදී. කොහි හරි ලෝකෙ උපදී කියලා. අරාබිකරේ වෙන්න පුළුවන්, ඇමරිකාවේ වෙන්න පුළුවන්. කොහි හරි තැනක උපදින්න පුළුවන්. ඉතින් එහෙම එකක් තමයි කියන්නට වෙන්නේ. එහෙම ප්‍රාර්ථනා කරනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි තේරවාදයේ. එහෙම බුද්ධ සංකාරුප්පත් සූත්‍රය තියෙනවානේ. බ්‍රාහ්මණ මහාසාර කුලේ, ශාස්ත්‍රීය මහාසාර කුලේ උපදින්මා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක දැන් අපිට මේ බැරි දෙයක් දැන් විකාය වලට බෙදෙන්නේ නැතුව මේ එක දිවර්ති දහම ලෝටේ ලිදක්වලා එක් බුදුහාමුදුරන් කාලේ නිකායවල තිබ්බේ හාමුදුරනේ. ඒකට ඒ විදියටම සිස්ටම් එකටම දැන් පරිවර්තනය කරන්න හාමුදුරනේ බැරි වෙයිද? ඒකනේ අර මං කිව්වේ කනිෂ්ක රජුරවන්ටත් කරන්න ඕනේ ඕකනේ පුතාට පොදාහම. කනිෂ්ක රජුරෝ ගිහිල්ලා බැලුවාම එක එක හාමුදුරුවෝ එක එක දේවල් කියනවා. ඊට පස්සේ පාර්ශ්වික හාමුදුරුවන් ගිහිල්ලා ඇහුවා. හාමුදුරනේ මොකද්ද මේ දෙකම බුදුහාමුදුරන්ගේ ධර්ම එක එක විදිහට කියන මොකද්ද මේ හේතුව? ඊට පස්සේ එක එක හාමුදුරුවෝ එක එක විදිහට විස්තර කරා. එහෙමනම් මට මේ ඔයා කිව්වා වගේ පුතා කිව්වා වගේ හොඳ එක බුදුදහම ඕනේ හරි නිවැරදි එක ඕනේ කියලා ඔක්කොම සංඝයා රැස් කෙරුවා. රැස් කරාට පස්සේ වාද වලින් දින්නේ සර්වස්තිවාදය. හරිනේ? සර්වස්තිවාදය. ඊට පස්සේ මොකද කියන්නේ? සර්වස්තිවාදයේ වසුමිත්‍ර ස්වාමීන් වහන්සේ මුල් කරගෙන මේ සංගායනා පැවැත්තුවා. ඉතින් දැන් ඒක අපි පිළිගන්නේ නැහැ නේද? අපි එහෙම ඒකට එහෙම කරා කියලා දැන් කනිෂ්ක රජුරෝ සතුටින් මැරෙන්නේ නැති. මම මේ බුදුදහම එක්සේසත් කරා එක ධර්මයක් ගෙනාවා හරි නිවැරදි ධර්මයක් ගෙනාවා කියලා එයා සතුටින් මැරෙන්නේ නැති අනිවාර්යයෙන්. ඉතින් හොඳ කුසල අධ්‍යාසයෙන් කරන්නේ බුදුන්ගේ ධර්මය. ඉතින් අපි දැන් ඕක පිළිගන්නේ අපි දැන් පිළිගත්තා සර්වස්තිවාදී වුණා ඊට පස්සේ. ඔව් අනිත් ඒවා පිළිගන්නේ නැහැ නේ කවුරුත් ඒක. එතකොට අපි මේක කරා කියලා ඒක ඒක ඉතින් අර කරන්න බැරි ප්‍රශ්නයක් නේ සමාජීය ප්‍රශ්නයක් ඒක. අපි කියයි මෙහෙම හේතු නිසා මේක හරි කියලා. ඉතින් අනිවාර්යෙන් බහුතර පිරිසක් ඉඳී නැහැ. එහෙම නෙවෙයි ඒක මෙහෙමයි කියලා කියන පිරිසක්. එතකොට කියන්න වෙන්නේ අපිට එහෙම එක ස්ට්‍රීම් ලයින් එකකට කියන බුදුරජාණන් වහන්සේ ආවොත් හරි. ඉතින් බුදුරජාණන් වහන්සේ ආවොත් උන්වහන්සේ බුදුද නැද්ද කියලා ප්‍රශ්නයක් කරනකොට පස්සේ. එහෙමත් ප්‍රශ්න කරන්නේ. මං කියන්නේ එහෙම උපදින්නේ නැහැ මොකද. ඒතර ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩක තමයි නතර වෙන්නේ. බුදුරජාණන් වහන්සේලාත් බැරි වුණා මුළු රජගහ නුවරම එකම ලයින් එකකට ගියන. උන්වහන්සේගේ ජීවමාන කාලෙත් සංඝයා අතර තිබිලා තියෙනවා මති මතාන්තර. ඉතින් ඒවා පුළුවන් විදිහට උන්වහන්සේ ඛණ්ඩණය කරලා තියෙනවා. බැනලා තියෙනවා. වැරදි කියලා තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම සියලු භික්ෂුන් වහන්සේලා එකම අදහසක ඉඳලා ඒකාත්මිකව ධර්ම විස්තර කරා කියන එක පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ඒකේ වර්ධන ලෙස තමයි මේ අන්තිමට තුන්වෙනි සිවස එනකොට මේ 18කට කැඩලා තියෙන්නේ. මේ එක පාට ගහෙන් ගෙඩියන්න වගේ අදහස ඇවිල්ලා නෙමෙයි. ක්‍රමානුකූලව මේ වර්ධනය වෙච්ච එකක් නෙමෙයි. ක්‍රමානුකූලව වර්ධනය වෙච්ච එකක්. ඉතින් ඒක පුතේ ඉතින් සාමාන්‍යයෙන් ඕනම දර්ශනයක ශාස්ත්‍රවරය නැති වෙනකොට පසුකාලීනව ඕනම දර්ශනයක සිද්ධ වෙන සිදුවීමක්. ඕනම දර්ශනයක සිද්ධ වෙන සිදුවීමක්. ඒකට කියනවා ඩිස්කෝස් කමියුනිටියක් කියලා. අපි ඉංග්‍රීසියෙන් ඩිස්කෝස් කමියුනිටි එක තියෙන ලක්ෂණයක්. ඒ කියන්නේ එකම ඉලක්කයක් පිළිගත්ත එකම වචන එකම ඩොක්ට්‍රින් එකක් පිළිගත්ත එක ඉලක්කයකට යන එකම ක්‍රමයකට සංවේදන කටයුතු සිද්ධ කරන එකම චර්යා රටාවන් පවත්වන පිරිසකට කියනවා ඩිස්කෝස් කමියුනිටියක් කියලා. බෞද්ධයෝ කියන්නේ ඩිස්කෝස් කමියුනිටිය. භික්ෂුන් වහන්සේලා කියන්නේ එහෙමයි. දැන් උදාහරණයක් යම් ක්‍රීඩාවක් කරනවා නම් ඒ ක්‍රීඩා සමාජයේ ඩිස්කෝස් කමියුනිටියක්. ඒකේ තියෙන වචන ටික ගත්තම ඒ ස්පෝර්ට් එකට අදාළව ඒ වචන භාවිතා කරන දේ වෙන මිනිස්සුන්ට සමහරවිට තේරෙන්නේ නැහැ. දැන් ක්‍රිකට් ගහන කෙනෙක් කියන වචන ටික වෙන මිනිහෙට පනුස්සයට තේරෙන්නේ නැහැ නේ සමහරවිට. එතකොට ඒක දන්න කෙනෙක් විතරයි තේරෙන්නේ. ඒ වගේ එක එක ක්‍රීඩාවට එක එක සමාජ තියෙන සොසයිටිස් කියලා තියෙන්නේ. ඒවට සාපේක්ෂව ඩිස්කෝස් කමියුනිටිස් හැදෙනවා. ක්‍රිස්තියානි ඩිස්කෝස් කමියුනිටියක්. බුද්ධ ශ්‍රාවකයෝ ඩිස්කෝස් කමියුනිටිය. ඒ ඩිස්කෝස් කමියුනිටි එකේ තියෙන ලක්ෂණයක් තමයි කාලයක් යනකොට ලොකු පිරිසක් ඉන්නවා නම් මේක කැඩෙනවා. ඒක හැටියක්. මොකද ප්‍රබල චරිත ආපු ගමන් එයා කියනවා නෑ ඔහොම නෙමෙයි මේක මෙහෙමයි වෙන්න ඕන. ඒ චරිතේ හැටි එයාගේ අදහස ප්‍රකාශ කරනවා. ඒ ප්‍රබලත්වයක් එයාගේ චරිතේ තියෙනවා. ඔය ඔක්කොම නායකයෝ ප්‍රබල චරිත.
ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක යටත් වෙන්න කැමති නැහැ සමහරට අදහස ඉන්නවා. තමයි යා මට වැටහෙන්නේ මෙහෙමයි කියලා යා කියනවා. යා සමහරට අවංකව කියන එක. අනිත් කෙනා කියනවා නෑ ඔහොම නෙමෙයි. ඉතින් ඊට පස්සේ එයාට දෙපිරිසටම අනුගාමිකයෝ ඇති වෙනවා. ඒක ලෝක ස්වභාවයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? අද වුණත් මේක හිමින් හිමින් කුලකවට ඊට පස්සේ යාගේ ගුරුකුලය යා අනුගමනය කරන පිරිස බවට පරිවර්තනය වෙනවා. ඒක ස්වභාවිකයි. ඒක ස්වභාවිකයි. ඉතින් ඒ නිසා ඒක අපිට වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දැන් අද මොකක් හරි මොනම හරි ක්‍රමයකින් කරලා එකතු කරා කියලා හිතන්න. මොකක් හරි ආකාශමත් දෙකකින් එකතු කරලා ආය අවුරුදු 100ක් යනකොට ওই ප්‍රශ්නේ. ආයෝක කැඩෙනවා. මොකද එක එක්කෙනාට එක එක බුද්ධි මට්ටම් වලින් එක එක විදිහට වැටහෙන්නේ ධර්ම කරුණු. ඒකට මේ අන්තිම ප්‍රශ්න එක තමයි දැන් දිවිවරුන්ට වාර කරන්නේ කොහොමද මේක රැකගන්න කියලා. ඒ සමහර චක්‍රදේවේන්ද්‍රයන් සතරවරන් දිවිවරුන්ගේ ඒගොල්ලෝගෙන් කිසිම උදව්වක්වත් මේ සම්බන්ධයෙන් මේක කරන්න ලැබෙන්නේ නැත්නම් ඒක තමයි මාත් අහන ප්‍රශ්නයක් තමයි ඒක. ඒගොල්ලෝගේ කාර්යභාරය කියන්නේ බුදුහාමුදුරුවෝ පවරපු දේ බැහැර කරනවා කියන්නේ බැහැ නේද? මාර්ගඵලලාභීන් ඉඳලා කියන්නේ ඒගොල්ලෝ දොස්සන්නේ අත්හැරලා ගන්නේ. දැන් මෙහෙම එකක් වුණා එකපාරක්. මොකද්ද බැමිණිතිය සෑය කතා වෙලාවේ කතාවක් තියෙනවා. රහතන් වහන්සේලා සක්‍රදේවයන්ගෙන් උදව් ගන්න ගියා. ඒ වෙලාවේ සක්‍රදේවයන් මට මේ වෙලාවේ මොනවත් කරන්න බෑ. ඕන්න උපදෙසක් දෙන්නම්. අහවල් පවුරක් හදාගෙන මුහුදෙන් යන්නකො එළියට. එතකොට මම උදව් කරන්නම් කියලා කියනවා. පවුරක් බැඳගෙන ගිහලා මහා පච්චිරේ ලියවෙන්නේ එහෙමනේ කියන්නේ. මහා පච්චිරේ අටුවාව පවුරක් බැඳගෙන ගිහිල්ලා ඉන්දියාවේ වෙරළේ ඉන්නවා ඒක උන්වහන්සේලා. ඒ ප්‍රදේශයේ වාසය කරන්න ඇති. අවුරුදු මං හිතන්නේ 12ක්ද. ඉතින් ඒ වගේ සමහර අවස්ථා තිබිලා තියෙනවා. ඉතින් එහෙම කරා කියලා දැන් දෙවියෝ කියලා ගත්තට දෙවියෝ කියන්නේ කම්සප විඳින පිරිසන්නේ. අර සක්‍රදේවේන්ද්‍රයා ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්සේ ගියාට පස්සේ ධර්මයේ කතා කරයි කියලා තමන්ගේ අඩුපාඩු අහුවේ කියලා මොකද කරේ මුගලන් මහරහතන් වහන්සේට මාලිගාවේ ලස්සන පෙන්වන්න පටන් ගත්තා. උන්වහන්සේව ටිකක් අන්දවන්න වගේ. ඒතර මුගලන් මහරහතන් වහන්සේ තේරුම් ගත්තා මේක හරියන්නේ නැහැ කියලා හිමින් කකුල ඇඟිලි තට්ටු කරලා වෛජාන්ත ප්‍රාසාදයේ හෙලවුවා. ඊට පස්සේ කිව්වේ මේ තේරුම් ගත්තේ ඔබ මේ හිතන් හිටියට මේක මේ ස්ථාවර දෙයක් නෙවෙයි ඕනෙලාක මේ අස්ථාවර දෙයක්. මේ කියලා ඊට පස්සේනේ යාගේ සිහිය එලවල යාව ධර්මයේ කතා කරන්න ගත්තේ. ඉතින් ඒ නිසා මේ දෙවියෝ කියන අයටත් ඒ කට්ටියගේ වැඩ කටයුතු තියෙනවා. ඒ කට්ටියගේ වැඩ කටයුතු තියෙනවා. සහ ඉතින් එහෙම සම්පූර්ණයෙන් ඉන්ටර්ෆියර් කරනවා කියලා එකකුත් නැහැ. දැන් කෙනෙක් අහනවා ඉතින් එහෙමනම් ඇයි දෙවියෙක් කියලා මැවිලා මේකයි උනේ මේක තමයි බුදුරණන් වහන්සේ කාලේ උනේ කියලා කියන්නේ නැත්තේ ඇයි කියලා අහනවනේ ප්‍රශ්නේ. කෙනෙක් අහන්න පුළුවන් ඒ සාධාරණ තර්කයක්. එහෙම ඒවා ඉතින් වෙන්නේ නැහැ. එහෙම දේවල් නැහැ. මම දන්නේ අතීත බුද්ධ ශාසන වලදී කියලා මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ නම් බෝසතාණන් වහන්සේ සක්‍රය ලෙස ඇවිල්ලා එහෙම කරා කියලා කියනවා. මේ අර බල්ලෙක් මවාගෙන ඇවිල්ලා අධර්මිෂ්ඨයව බය කරා කියලා. ඉතින් අද කාලේ එහෙම එකක් වෙලා වෙනවා කියලා එකක් නැහැ. ඉතින් මට උත්තරයක් ඇත්තටම නැහැ ඒක ගැන කියන්න. තෙරුවන් මේ රස කරගන්න දෙනවා කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භාවනා ඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්නට හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසල කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.